ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණවනේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපේ ලක්මල් මහත්තයාට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. අපි එහෙමනම් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කිහිපවරක් ලනුපැදුරේ එහා මෙහා ගොස් සක්මන් භාවනාව කළෙමි. පාද ස්පර්ශයට සිහිය පිහිටා විනාඩි කිහිපයක් සක්මන් කරන අතර තුර සිතවිලි සහ ශබ්ද පැමිණේ. සිතවිලි හා ශබ්ද ලෙස ඒවා හොඳින් මෙනෙහි කර බැහැර කරමි. ලනුපැදුරේ සමහර තැන් වලට රළු වලට හා අනෙක් තැන් වල සුමටව දැනේ. පාද වලට ශරීරයේ බර මාරු වෙන බව දැනේ. වඩාත්ම දැනෙන්නේ විලුඹ ප්‍රදේශයටයි. පර්යංක භාවනාව පළමුව හරියට ශරීරයට සිහිය පිහිටා සිටිනෙමි. ආනාපානය ප්‍රකට වෙයි. ඒ ගැන සතිමත් උනේමි. මුලදී රළු ආනාපානය දැනේ. එමෙන්ම ආනාපානයේ කෙටි වන බවත් ප්‍රශ්වාසයේ දිගු වන බවත් දැනුනි. විනාඩි කිහිපයක් ගතවන විට ආනාපානය තරමක් සියුම් විය. ඒ අතර සිතුවිලිද පැමිණෙයි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් කියන්නේ ඔය දේවල් එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඔක ඔය විදිහටම විය යුතුයි කියලා නියමයක් නැහැ. එක එක අවස්ථාවන් වලදී එකම කෙනාටත් එක එක අන්දමින් සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේමයි අනිත් අයටත් වෙන වෙන විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ ටිකක් අර මධ්‍යස්ථ වෙන දේ දිහා බලාගෙන ඉඳීමේ කුසලතාවය දිනු කරන්නයි අවශ්‍ය වෙන්නේ. මේ ඔක්කොම දේවල් යම් යම් හේතුන් මත ක්‍රියාත්මක වෙනවා. අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒවට අත දාන්න යන්න නැතුව ඒවට මැදිහත් වෙන්න යන්න නැතිව එක්තරා අන්දමකින් මධ්‍යස්ථව ඒක දිහා බලන්න. එතකොට අපිට යම් නිරීක්ෂණයක් කරන්න පුළුවන් කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ, මේ හුස්ම රැල්ල කොහොමද වැඩ කරන්නේ, නැත්නම් ඒ අනුව අපේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, හිතට එන හැඟීම් මොනවාද, සිතුවිලි මොනවාද, ඒවට මං දායක වෙන්නේ කොහොමද, මම අනුග්‍රහ කරන්නේ කොහොමද, එහෙම කරන්නේ නැතුව ඉන්න මට පුළුවන්කමක් තේනවාද, ඒවට යන්න ඉඩ හරින්න පුළුවන්ද කියලා අපිට එක්තරා අන්දමක ශික්ෂණයකට ලක් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතන තමයි ප්‍රයෝජනේ අපිට ගන්න තියෙන්නේ. අපි වෙන දෙයකට ඉඩ දෙනවා. කය හැසිරෙන ආකාරයට හැසිරෙන්න ඉඩ දෙනවා. හුස්ම රැල්ල හැසිරෙන ආකාරයට හැසිරෙන්න ඉඩ දෙනවා. හිතටත් ටිකක් මධ්‍යස්තව යාට කැමති විදිහට හැසිරෙන්න ඉඩ දෙනවා. හැබැයි ඒ මට්ටමට එන්න නම් චුට්ටක් ඉතින් කල් යනවා. ඒ කියන්නේ හිතට කැමති විදිහට හැසිරෙන්න ඉඩ දීම කියන එක අපි ටිකක් එහාට ගිහිල්ලා ඕනේ කරන්න. මුලදී ටිකක් ඉතින් පාලනයක් සහිතව තමයි යන්නේ. මුලදී ආස්වාසයට ප්‍රස්වාසයට නැත්නම් හුස්ම රැල්ලකට හිත මේ පිම්බීමකට හැකිලීමකට හිත යොදලා යම් පාලනයක් සහිතව යනවා. පස්සේ දියුණු වුණාට පස්සේ අපිට උලන් හිතටත් කැමති දෙයක් හිතන්න කියලා අපි බය සැක නැතුව බලාගෙන ඉන්න පුළුවන්. ඒ මට්ටමට එනකොට අපි කියනවා සාමාන්‍යයෙන් සතිය බල මට්ටමකට දියුණු වෙලා කියලා, ඉන්ද්‍රිය මට්ටම බල මට්ටම කියන මට්ටමකට ටිකක් එහාට දියුණු වෙලා කියලා කියනවා. මොකද බයක් වෙන්න දෙයක් නැහැ. Taman දන්නවා දැන්. Taman දන්නවා මේ විදිහට මේක මේ හදා ගන්න පුළුවන්. නැවතත් හිත සකස් කර ගන්න පුළුවන්. එන සිතුවිලි වලින් හිත බේර ගන්න පුළුවන් කියලා විශ්වාසය කොට නැගලා තියෙනවා. එතකොට තමයි අපිට චිත්තානුපස්සනාවක නොබියව කාලය ගත කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේකේ යම් යම් ඒ බඳු ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මට්ටමට පොඩ ළඟා වෙන්නයි තියෙන්නේ, දියුණු කරන්නයි තියෙන්නේ. යන විදිහ හොඳයි, දෙකට කරගෙන යන්න. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වැඩිීමේදී පළමුව පාදයේ චලනයන්, පොළවේ තද බව සහ ස්පර්ශය සහ වේදනාවක් දැන ගැනීම ගැන සිහිය තහවුරු විය. මේ ආකාරයට සිහිය පවත්වාගෙන යන විට කය ගැන තියෙන සිහිය, වරහන් ඇතුලේ පාද චලනයන්, පොළවේ තද බව, ස්පර්ශය ගැන තියෙන සිහිය දුර්වල වී පයට දැනෙන වේදනාව පමණක් සිහිය පැවතීමක් අත්විඳෙමි. පයට දැනෙන වේදනාව ඇති නැතිවීමට වරහන් ඇතුලේ පොළවේ ඇවිදින කොට ඇතිවෙන පමණක් සිහිය සහ සිතේ සමාධිගත ස්වභාවයක් දැනෙන්නේය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. දැන් මෙහෙම කියත හැකියි. දැන් අපිට මුලදී කයට හිත යොදන්න ගත්තාම කායනුපස්සනා මට්ටමේදී හිත යම් පමණකට එකඟ වෙලා දියුණු වෙලා ආවට පස්සේ ඕක හැරෙන්න පුළුවන් වේදනානුපස්සනාවකට.
ඒක ඉබේ වෙනවා නම් වඩා හොඳයි. අපි නැතුව බලෙන් ඕක හරවන්න යන එක සුදුසු නැහැ. ඉබේටම දැන් Tamanට තේරෙනවා නම් දැන් මෙතන විවිධ තද ගති, රළු ගති, උණුසුම් ගති එහෙම එකක් නැහැ දැන්. හැබැයි මේ ඔක්කොම නිකන් වේදනාවක්. මේ ඔක්කොම නිකන් උපේක්ෂා සහගත වේදනාවක්. හැබැයි ඇතැම් වෙලාවට ඔන්න යම් අන්දමක දුක් වේදනාවක්. කියලා අර වේදනා මුහුණුවරින් Tamanට දැන් මේක දැනෙනවා නම් වඩා හොඳයි. එතකොට අපි මෙහෙයවපු භාවනාවක් නෙමෙයි අර ලස්සන්ට වැඩිච්ච භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් සතිය දිනු කරමින් සම්පජඤ්ඤය දිනු කරමින් ආපු ගමනක් තියෙනවා. ඒක තව තව ඉස්සරහට යන්න ඒවැය තියෙන ඒ ඊට ආවිනික ලක්ෂණ වෙනුවට දැන් වෙනත් පැත්තකට හැරිලා තියෙනවා. ඒතර වේදනාව කියන එකට හැරෙනකොට තවත් ටිකක් සරල වීමක් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා වේදනාවේ ප්‍රධාන පැති තුනක් තියෙනවා. මොනවාද? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. එතකොට දැන් අර ධාතු ලක්ෂණ වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් කොච්චර තියෙනවද? ධාතු ලක්ෂණ සාමාන්‍යයෙන් 12ක් විතර තියෙනවා. පඨවි ධාතුවේ තියෙනවා බර ගතිය, සැහැල්ලු ගතිය. ඊළඟට ගොරෝසු ගතිය, සිනිඳු ගතිය. ඊළඟට රළු ගතිය, සිනිඳු ගතිය. ඒ වගේ ලක්ෂණ 6ක් විතර හඳුනා ගන්න පුළුවන් පඨවි ධාතුව ගත්තොත්. ඊළඟට තේජෝ ධාතුව ගත්තොත් උණුසුම සිසිල දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට වායෝ ධාතුව ගත්තොත් ඒක තියෙන චංචල වෙන ස්වභාවය, කම්පන වෙන ස්වභාවය. ඊළඟට නිකන් අවකාශයක දරාගෙන ඉන්න ස්වභාවය. මේ ලක්ෂණ දෙක ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට පස්සේ ආපෝ ධාතුව ගත්තොත් ඒකේ ගලා යන ස්වභාවය. ඊළඟට එකට පිඬු කරන ස්වභාවය. ඔන්න ඔයගේ ලක්ෂණ ඔක්කොම වශයෙන් ගත්තොත් 12ක් විතර තියෙනවා. දැන් ඔය හිතන්න දැන් කවුරු හරි කයට හොඳට අවධානය යොමු කර ඔය ලක්ෂණ හඳුනා ගනිමින් කාලය ගත කරද්දී එයා එතකොට මොන වගේ භාවනාවකද නිරත වෙන්නේ? ධාතු මනසිකාරයක නිරත වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ධාතු මනසිකාර භාවනාවක්. දැන් කායानुපස්සනාවේ තියෙන ධාතු මනසිකාරයක එයා නිරත වෙමින් ඉන්නවා. දැන් හිතන්න ඕක දැන් බලමින් වාසය කරද්දී එයාගේ හිත දැන් එයාට කියනවා දැන් මේ ධාතු ලක්ෂණ නෙමෙයි මෙතන තියෙන්නේ නිකන් උපේක්ෂා වේදනාවක්. හැතැම් වෙලාවට නිකන් සැප වේදනාවක්. හැතැම් වෙලාවට දුක් වේදනාවක්. ඒතර ලක්ෂණ වශයෙන් ගත්තොත් කීයක් තියෙනවද දැන්? 3යි නේද? දැන් සැප දුක උපේක්ෂා පැත්තටපත් වෙලා. ඉතින් එතකොට වැඩේ සංකීර්ණ වෙලාද සරල වෙලාද? සරල වෙලා නේද? දැන් කලින් ලක්ෂණ 12ක් යාට පෙනුණා. විවිධ ලක්ෂණ 12ක් දකිමින් මම කියන්නේ 12ම මේ විදිහටම දැකගත යුතුයි කියලා. අපි හිතමු 7ක් 8ක් හරි පෙනුණා කියලා යාට. එයා එච්චර දැකගනිමින් වාසය කරපු හිත දැන් ඒ වෙනුවට දැන් ලක්ෂණ 3කට මාරු වෙලා තියෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඒ විදිහට ඇත්තටම අපේ මනසේ යම් සියුම් වීමක්, සූක්ෂම වීමක් තමයි සිද්ධ වෙන්නේ. සරල වීමක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට තියෙන්නේ දැන් ඒ හටගන්නා ඒ අපිටම උපේක්ෂා වේදනාවක්, දුක් වේදනාවක්, සැප වේදනාවක්. ඒ ටික බලමින් දැන් වාසය කරනවා. හිතන්න දැන් ඕක බලමින් වාසය කරද්දී යෝගාවචරවල වෙන්න පුළුවන් ඊළඟ පියවරක් වශයෙන් දැන් එයාට තේරෙන්නේ මේක මේ සැපක්ද දුකක්ද කියලා හඳුනා ගන්නත් බෑ. එහෙම හිතමු. දැන් මේක නිශ්චිත වශයෙන් කියන්න බෑ මේක මේ සැපද මේක නැත්නම් දුකක්ද කියලා එයාටම දැන් හිතා ගන්න බෑ මොකද්ද හැබැයි වේදනාවක් නම් තියෙනවා මේක ඇත්ත වශයෙන්ම සැපද්ද මේක දුකක්ද කියලාවත් එයාට තීරණය කරන්න බෑ. ඒකෙත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපේ අර දීපු වටිනාකම් ඒවා නිකන් වෙනස් වෙන්න බලනවා. අපිනේ දීලා තියුනේ මේ ආනන් සැපයි මේක නම් දුකයි මේක නම් උපේක්ෂයි. එහෙම කියලා අපි තමයි මේ වටිනාකමක් දීලා තිබුණේ. ඒවා දැන් මේ භාවනාව කෙරීගෙන යනකොට ඒ වෙනස්කම් සිද්ධ වෙන්න ගන්නවා. දැන් නිකන් මොකද්දෝ එකක් දැනෙනවා. මේක අහවල් එකේ කියලා අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. මේක සැපය මේක දුකයි කියලා කියන්න බෑ. හැබැයි මොකද්දෝ දැනීමක් තියෙනවා. දැන් අපිට අවශ්‍යයි මේ දැනීමට මොකද වෙන්නේ කියලා අන්න බලන්න වැදගත්. දැනීම් වලට මොකද්ද වෙන්නේ කියලා ටිකක් සූක්ෂමව ලං වෙලා බලන්න පුළුවන්. එතකොට තව ඊට වඩා ගැඹුරකට යන්න පුළුවන්. අපේ මනසේ අර වෙන් වශයෙන් දකින්න වෙනුවට දැන් මේ පොදුවේ කාටත් කොයි වේදනාවටත් තියෙන පොදු ලක්ෂණ ටිකට අපේ හිත ගන්න පුළුවන්. ගැඹුරකට ඊට පස්සේ දා ගන්න පුළුවන්. ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් තේරුම් ගන්න අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒක ඇත්තටම ඉබේම වේවි. කියන්නේ අපි අර දිහා හොඳට බලමින් වාසය කරනකොට ඒක අපි මේ අනිත්‍ය බලනවා කියලා හැඟීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට පෙන්ලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණයක් තමයි. නැත්තම් දුක්ඛ ලක්ෂණයක් තමයි අපිට පෙන්ලා තියෙන්නේ. අනාත්ම ලක්ෂණයක් තමයි අපිට පෙන්ලා තියෙන්නේ. මොකද නිරන්තරයෙන් මේගොල්ලන්ගේ කතන්දරයක් වශයෙන් ඒගොල්ලෝ කියන්නේම ඒක තමයි. ඕඩම
හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ සකස් වෙච්ච දෙයක් අපිට කියලා දෙන්නේ ඒගොල්ලන්ගේ ඒ තියෙන ලක්ෂණ ටික තමයි. අපිට තියෙන්නේ බොහොම මධ්‍යස්තව ඒක දිහා බලාගෙන ඉන්න අපි තුල ඔය අවබෝධය තමයි එන්න පටන් ගන්න. ඉතින් ඇතම් කෙනෙකුට ඒක දුකක් වශයෙන් වැටහෙනවා. මොකද නිරන්තරයෙන් මේක පෙළෙනවා මේ ඇතුවීම් නැතිවීමකින්. එහෙම නැත්නම් අපිට මේකෙන් සතුටක් බලාපොරොත්තු වෙන්න අමාරුයි කියලා අන්න දුකක් වශයෙන් මේක වැටහෙනවා. තවත් කෙනෙකුට මේක ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරද්දී මෙතන මේ පුදුමාකාර අනිත්‍යයක් මෙතන තියෙන්නේ. පුදුම වෙනස් වීමක් මෙතන තියෙන්නේ. කියලා ඒ අනිත්‍ය ලක්ෂණයේ වශයෙන් වැටහෙනවා. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට මේකම තියා තමයි බලන් ඉන්නේ. හැබැයි යාට තේරෙනවා මේකේ නැහැ කිසි සාරයක්. ඇතුලේ ගන්න කියලා හරයක් නැහැ. ඇතුලේ ගන්න කියලා එක දිගට තියෙන ඒක ඝන ස්වභාවයක් නැහැ. ඇතුලේ කෝ එකක් හරයක් ආත්මයක් එහෙම මොකක්වත් නැහැ. නිකන් හිස් ස්වභාවයක් තියෙන. නිරන්තර වෙනස් වීමකට භාජනය වෙන හිස් ස්වභාවයක් විතරයි මෙතන තියෙන්නේ කියලා අනාත්ම ලක්ෂණයක් වැටහෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කියන්නේ අපිට ඒක පාලනයක් නැහැ ඇත්තටම. කොයි දේද මට ඉස්සෙල්ලා වැටහෙන්නේ මට අනිත්‍යද වැඩියෙන් වැටහෙන්නේ දුකද වැඩියෙන් වැටහෙන්නේ අනාත්මයද වැඩියෙන් වැටහෙන්නේ කියන එක ගැන මට පාලනයක් නැහැ. මට තියෙන්නේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. මේ තුනෙන් එකක් හෝ කීපයක් හරි මට ගැඹුරට වැටහෙවි. ඒකේ වැරද්දක් නැහැ. එතකොට ඒ හරහා තමයි අපිට යන්න තියෙන්නේ. ඒක තව දියුණු කරගෙන යනකොට ඒ අපිටම අනිත්‍ය ලක්ෂණයක් නම් දියුණු උනේ. හොඳට ගැඹුරට ගියේ. ඊට පස්සේ යාට තේරෙනවා දැන් මොහොතක් පාසා මේක ඇතෙලා නැතෙලා යනවා. කිසිම එක මොහොතක්වත් නිකන් ඉන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඇතවීම නැතිවීම ස්වභාවයක්මයි තියෙන්නේ. කියලා අන්න ගැඹුරකට මේක යන්න පුළුවන්. ඉතින් ඒකෙත් එහාට ගියාට පස්සේ තමයි අර නිමිති ගන්න බැරි තත්වයක් හිතේ ඇති වෙලා නිමිති නොගන්නා තත්වයකින් හිත නිදහස් වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණයක් නම් වැටහුනේ. එතකොට යාට තේරෙනවා මෙතන කොච්චර බැලුවත් අතීතය තිබුණෙත් මේ බඳුම මේ අත්දැකීමක්, දුකක්, පීඩාවක්, පෙලීමක් දැනුත් තියෙන්නේ බඳුම ස්වභාවයක්. අනාගතයේදීත් කොච්චර බැලුවත් ඕක තමයි තියෙන්නේ කියලා අර මේක දැන් අතහැරලා දානවා. මේකට ආසා කරන්න තේරුමක් නැහැ. බලාපොරොත්තු තබාගෙන වැඩක් නැහැ කියලා අන්න එතනින් අතහැරීමක්. එතන නිබ්බිදාවක්, එපා වීමක්. ඒ හරහා සමහරට මේක අතහැරෙන්න පුළුවන්. මේකට කියනවා අපනිහිත කියලා. එහෙමත් නැත්නම් අර ශුන්්‍යත කියලා කියන්නේ දැන් ඇතුලේ ගන්න හරයක් නැත්නම් අරටුවක් නැත්නම් මෙතන තියෙන හිස් ස්වභාවයක්. ආත්මීය වශයෙන් හිස්, ශුන්‍යයි. කියලා අන්න එතනින් හිත නිදහස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඒවා වෙන්න දෙන්නයි තියෙන්නේ. අපිට ඒක බලෙන් මෙහෙම කළ යුතුයි කියලා යාම එච්චර සුදුසු නැහැ. ඒ වෙනුවට හොඳට මධ්‍යස්තව මේක නැවත නැවත නිරීක්ෂණය කරමින් අපි කාලය ගත කරනවා. ඒකට හිත වග බලා ගන්නවා ඒ අදාළ පමණට, ඕමනා පමණට එයාගේ ප්‍රඥාවක් වැඩුණා නම් ඒක අතහැරලා දානවා කියන එක එයා විසින් කරගන්නවා. මේක සබා දහමක් වශයෙන් නැත්නම් චිත්ත නියාමයක් වශයෙන් සිද්ධ වෙනවා. ඒ අතහැරීම කියන එක. අපිට නැතුව බලෙන් අතහරින්න අවශ්‍ය නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ නියම අවබෝධයක් ඇති වුණා නම්, නුවණක් දිනුනා නම් ආයි අතහරිනවා කියන එක අපි හිතන්නවත් අවශ්‍ය නැහැ. චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද ඒ අවබෝධයේ ප්‍රතිඵලයක් තමයි අතහැරෙනවා කියන එක. අපි අතහරිනව නෙමෙයි, අතහැරෙනවා. මොකද අවබෝධයක් තියෙනවා නම් එතන අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් ඒකේ අනිවාර්ය අංගයක් වශයෙන් අතහැරීම කියන එක ඉබේ සිද්ධ වෙනවා. ඒ නිසා ලියලා තියෙන එකේ වරදක් නැහැ. නිකන් මේ කියපු කරුණු ටිකත් පොඩ්ඩක් නිකන් හිතේ ඇඳගෙන තියාගන්න. ඉතින් ඒ වගේ රටාවක් තමයි මේකේ ක්‍රියාත්මක වෙන්නේ. අපි භවනාවක් වඩද්දි සතිපත් මේ විපස්සනාවක් විශේෂයෙන් වඩද්දි වගේ රටාවක් තමයි දල වශයෙන් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරමින් සිටන විට සිත වෙනත් අරමුණු වෙත ඇදී ගියහොත් නැවත භාවනාවට සිත ගන්න ආකාරය පැහැදිලි කර දෙන්න. වෙනත් අරමුණු අනිත්‍යයි කියා බැහැර කිරීම සුදුසුද? තව කොටසකුත් තියෙනවා. ඔව් කමක් නැහැ. ඒ කියන්නේ අනිත්‍යයි කියලා ඉතින් එතෙන්දී අර අපිට දැක ගන්න පුළුවන් නම් හොඳයි. දැන් ඒකයි දැන් අපිට හිතන්න මොකක් හරි අරමුණක් එනවා. දැන් අපි හිතමු අපි ආස්වාස ප්‍රස්වාසයේ ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට හිතට එනවා වෙන මොකක් හරි දෙයක් මතක් වෙනවා. ඔන්න පෙට්‍රල් පොලිම මතක් වුණා. ඉතින් එතකොට දැන් මොකද කියන්නේ අනිත්‍යයි කියලා. ඒක ඉතින් එච්චරම නිවැරදි ක්‍රමයක් නෙමෙයි. මේ හැබැයි ඉතින් ඒකත් එක්ක කේන්ති යමින් ඉන්නවට වඩා නම් නරකත් නැහැ. මොකද ඒක මතක් වෙනකොට කේන්ති යනවන්නේ නේද? මේ ඒ වෙනුවට නම් ඉතින් අනිත්‍යයි කියලා හරි ඔක තල්ලු ගන්න එක හොඳයි.
හැබැයි ඊට වඩා හොඳයි මේ අපිම තේරුම් අරගත්ත දැන් හිත පිට ගියා කියලා තේරුම් අරගෙන ඒ වෙනුවට දැන් මං ඉන්න ඕනේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේනේ කියලා ආයෙ හිමීට ගන්න පුළුවන් නම් එතෙන්දී අර හිතට මොකක්වත් වදයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි ආයෙ මේ සම්මුතියකටනේ ගිහිලා තියෙන්නේ. පෙට්‍රල් පොලිම කියන සම්මුතියකට. ඒක බොහොම හිතට පීඩාකාරී අරමුණක්. අපි එහෙම හිතමු. ඒතර අපි ඒකත් එක්ක දැන් හිතට ආයෙ මොනවා හරි කියවන්න ගියොත් ආයෙ අමාරු වැටෙන එකයි වෙන්නේ. අපි මේ අමාරුවෙන් මේ සරල අරමුණකට දාගත්තේ. ආස්වාසේ ප්‍රස්වාසේ කියන සරල අරමුණකට නැත්තම් සූක්ෂම අරමුණකට දැන් මේ අමාරුවෙන් දාගත්තේ. ඒ ASCII තමයි දැන් ආයෙත් මේක මතක් වුනේ. අපි ඒකට ගිහිල්ලා ආයෙ සම්මුතියට ගිහිල්ලා ඕක අනිත්‍යයි කියන්නේ කිව්වොත් වැරදි. ඒක තේරුමක් නැහැ. ඒ වෙනුවට මම තේරුම් ගත්තා දැන් මේ ඉන්න ඕන තැන නෙමෙයි දැන් මෙයා ඉන්නේ. ආයෙ පැන්න යා. කියලා තේරුම් අරගෙන හිමීට අරගන්න. හැබැයි පස්සේ Tamanට හැකියාව ආවට පස්සේ එහෙම ඔච්චර දින් දඟලන්න අවශ්‍යත් නැහැ. හිත ඒවි. තමන්ම තේරුම් ගත්තට පස්සේ මේ ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ කියලා තේරෙනවත් එක්කම යා නිකන් අර පුංචි ළමෙක් අම්මා නිකන් සැර කරනකොට නැත්නම් ඒ දිහා චුට්ටක් හැරිලා බලනකොට රවලා බලනකොට ළමයා හැදෙන්නේ. කෝටු අතට ගන්න දෙයක් නැහැ. බනින්න ගහන්න දෙයක් නැහැ. නිකන් චුට්ටක් බලනකොට මොකද කියලා ඩක් ගාලා අනිත් පැත්තට හැරෙනවා. අන්න ඒ වගේ අපේ හිත නිකන් කීකරු වෙන්න ගන්නවා. තවත් ඉතින් අවස්ථාවක් එනවා අපි හිතමු දැන් හිත ගියා. අපි හිතමු අර වගේ දෙයක් මතක් වුණා. ඒක දැන් හැබැයි අර්ථ දක්වන්නේ මේ පෙට්‍රල් පොලිමක් ගැන කියලා නෙමෙයි. හිතට ආපු අරමුණක් වශයෙන්. දැන් චිත්තානුපස්සනාවකට ඊට වඩා ලස්සනට යන්න පුළුවන්. එතෙන්දී දැන් එයා කල්පනා කරනවා දැන් මේ ආයොන්න ද්වේෂ සහගත හිතක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඇතුලේ තියෙන අරමුණක් වශයෙන් තියෙන පෙට්‍රල් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. හැබැයි මේ යම් ද්වේෂ අරමුණක් කියලා එතන දකින්න පුළුවන්. එතන ඊට වඩා ලස්සනයි. එතන ඊට වඩා ගැඹුරක් තියෙනවා. එතකොට ආයි ආස්වාස ප්‍රස්වාසයට එන්න අවශ්‍යත් නැහැ. එයා අපි තුමා ආස්වාස ප්‍රස්වාසයේ හිටියා ඒක දිහා දකිමින් වාසය කළා. ඒත් එක්කම දැන් ඔන්න හිතට සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල වශයෙන් හඳුනාගත්තා. ඒකත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා හුදෙක් සිතුවිල්ලක් පමණයි. අන්තර්ගතයේ වශයෙන් පෙට්‍රල් තියෙනවා තමයි. ඒකේ වැදගත්කමක් නැහැ. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ මේකේ යන සිතුවිල්ලක් පහළ වෙලා. ඒ සිතුවිල්ලේ හට ගැනීමක්. ඒ සිතුවිල්ලට සමහර වෙලාවට මම අනුග්‍රහ කිරීමක්, මම කෑලි මූට්ටු කිරීමක්, තව එකතු කිරීමක් කළා. අන්න දැන් අපි මේකේ නිකන් අර සිතුවිලි දාමයක් විය නැහැටි බලන්න පුළුවන් නම් හරි ලස්සන ගැඹුරකට යන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා චිත්තානුපස්සනාවකින් හරි ලස්සනට අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඒක ඒ වගේ මට්ටමකට ආවහම එකපාරට නිකන් ආශ්වාස ප්‍රශ්වාසයට එකපාරට එනවා වෙනුවට මේක පොඩ්ඩක් ලිහලා බලන්න. ඒ කියන්නේ අපේ හිත ලිහෙන්න ගන්නවා. අපේ හිතුවිලි නිකන් ඔක්කොම නිකන් එකට පඹ ගාලා වගේ පැටලලා සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට දැන් ටික ටික හිතේ සතිය සම්පජඤ්ඤය දියුණුලා එන්න දැන් මේ එක සිතුවිල්ලක් එන හැටි ඒකට මම තව කෑල්ලක් එකතු කරන්න හැටි තවත් කෑල්ලක් එකතු කරන්න හැටි අනාගතයෙන් කෑල්ලක් දාන්න හැටි අතීතයෙන් කෑල්ලක් දාන්න හැටි මගේ රුචි අරුචිකල් වලින් කෑල්ලක් දාන්න හැටි මම මේක නිකන් අර පැදුරක රටාවක් ගොතාගෙන යනවා වගේ කෑලි මූට්ටු කරගෙන යන හැටි Tamanටම දැක ගන්න පුළුවන්. ඉතින් ඒක හරි විචිත්‍රයි. අපිම කරන මෝඩකම් ටික අපිම තේරුම් ගන්නවා. මම මේ පැදුර වියනවා. මම රටා මවනවා. කියන එක Tamanටම තේරෙනකොට තමයි ඕක ලිහෙන්න ගන්න. එතකොට නිකන් අපිටම අපි hina වෙන්න පුළුවන්. මම මේ මෙච්චර කාලයක් මෙහෙම මේ වියපු පැදුරක රටා මව තමයි ජීවත් වෙලා තියෙන්නේ. කියලා අන්න Tamanට ඒ අපි කරපු මෝඩකම් ටික හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හරි රසවත්. ඒවා තේරෙන්න අර අපි දක්වන අනුග්‍රහය අඩු වෙන්න ගන්නවා. හිතට එන සිතුවිලි වලට අපි කරන ඒ අනුග්‍රහය, කැලි මූට්ටු කරන ගතිය, රටා වියන ගතිය, ඒවැ අපිම වියපු රටාවේ අපිම මුලා වෙන ගතිය. ඒවා අන්න තේරෙන්න ගත්තට පස්සේ තමයි ඒවා ලිහෙන්න ගන්නෙ. වැඩි වෙලාවක් එතකොට යන්නේ නැහැ. සිතුවිල්ලක් ආවා, තේරුම් ගත්තා, අහු වෙන්නේ නැහැ, යනවා. ආයෙත් තව එකක් ආවා, තේරුම් ගත්තා, අහුනේ නැහැ, ඒකත් යනවා. දැන් ඔන්න ඒ වගේ මට්ටමට එනකොට හිත තව විවේක වෙන්න ගන්නවා. හිතේ සිතුවිලි අතර නිකන් පරතරයක් ගොඩනගෙන්න ගන්නවා. හිතන්න මුලදී නම් එකක් කරෙන් එකක් හරි වේගවත්ව ඇවිල්ලා ටට්ටක් ගාලා ඔක්කොම නිකන් පැදුර විය වුණා. අන්තිමට දන්නේම නැහැ අපි නිකන් වෙන ලෝකෙක ඉන්නේ. දැන් එහෙම නෙමෙයි. දැන් සිතුවිල්ලක් එනවා, තවත් එක්කෙනෙක් එනවා, නිකන් අර එකක් පස්සේ එකක්. කෝච්චි පෙට්ටියක් පස්සේ කෝච්චි පෙට්ටියක් එනවා වගේ. දැන් මේ සිතුවිල්ලෙන් පස්සේ සිතුවිල්ලක් එන හැටි තමයි දැක ගන්න පුළුවන්. ඒකත් හොඳට දැකගත්තොත් ඔන්න නිකන් සිතුවිල්ලක් ආවා, තව එකක් ආවා, ඔන්න තව එක්කෙනෙක් ආවේ නැහැ. පොඩි වෙලාවක පොඩි ગેප් එකක් තියෙනවා. ආයෙත් ඔන්න තව සිතුවිල්ලක් එනවා, තවත් සිතුවිල්ලක් එනවා, ඔන්න තව එකක් ආවේ නැහැ.
ඔන්න ඒ වගේ අර මේවා අතර හිඩැස්සෙන්න ගන්නවා. සිතුවිලි නිකන් බෙදෙන්න ගන්නවා. වෙන් වෙන්න ගන්නවා. තවත් සමහර ලාවට ඉස්සරහට යනකොට සිතුවිලි ඇත්තෙම නැහැ. දැන් මොකද කරන්නේ? සිතුවිලි නැත්තම් මොකද කරන්නේ? මොකද කියන්නේ? අනේ මට සිතුවිලි හම්බෙන්නවා කියලා අඬන්න ඕනද සිතුවිලි එන්න කියලා ආරාධනා කරන්න ඕනද? සිතුවිලි අවශ්‍යද? සිතුවිලි අවශ්‍යත් නෑ අන්තිමට නේද? ඉතින් අතන හරි ලස්සන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කියන්නේ අපි මේ විහිම් පටලවාගෙන ඉන්නේ. ඉතින් සිතුවිලි වලින් තොරව හිතේ දැනුවත් බවක් අන්න යෝගාවචරයක් හඳුන ගන්නවා. හරි සුන්දර පැත්තක් එතකොට යෝගාවචරයක් අත්දකින්නේ. එයාගේ හිතේ තියෙන දැනුවත් බවක් කියලා දෙයක්. ඒ දැනුවත් බවට හසු වෙනවා ඕන්ලාවක යම් සිතුවිල්ලක් පැන නගින ආකාරය. ඊට පස්සේ අපි ඒකට අනුග්‍රහ කරේ නැත්නම් ඒ සිතුවිල්ල යන ආකාරය, ෂේ වෙලා යන ආකාරය. අපි તો මේක ගියා. නායත් හිත විවේකයි. දැන් හිතන්න දැන් ධම්මානුපස්සනාවකට එහෙම පිවිසුනහම ඉතින් කතාව හරි ලස්සන බුදුරජාණන් වහන්සේ කියනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අපි තුමු කාමච්ඡන්දය ගැන නම් මේ කතා කරන්නේ. දැන් මේ වෙලාවේදී ඔන්න හිතේ කාමච්ඡන්දයක් තියෙනවා. මේ බව දන්නවා. ඊට පස්සේ ඒක දැනගත්තට පස්සේ අපිට මේක ගියා. දැන් මොකක්වත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මොකක්වත් නැහැ කාමච්ඡන්දයක් හිතේ. ඒ බව දන්නවා. ඊට පස්සේ අපිට මොන්න කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් වල දැන් හට ගන්නවා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. දැන් මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක්, කාමසිතුවිල්ලක්, රාගසිතුවිල්ලක් දැන් ඔන්න හට ගන්නවා. සිතුවිල්ල හට ගන්න ආකාරය දකිනවා. ඊට පස්සේ අපි හිතමු දැන් ඒකට අපි අහුන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? එයා යනවා ඉතින් නේද? එතකොට එයා යනවා. එයා විසින්ම යනවා. මොකද ඒගොල්ලන්ට තනියෙන් වැඩි කාලයක් ඉන්න බෑ. එතකොට ඒ යන හැටිත් දකිනවා. uppannassa කාමච්ඡන්දස්ස පහිනෝ හෝති තංච පජානාති. ඉතින් ඒකත් දැක්කා. දැක්කට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න ඒක ගියා. දැන් මොකක්වත් නැහැ. පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් මේ ගියා ඒ තිබිච්ච හටගත්ත කාමච්ඡන්දය දැන් අලුතෙන් කවුරුවක්වත් ආවේ නැහැ. ඒ මොකක්වත් නැති ස්වභාවය තුළ ඒ දැනුවත් බව තුළ එයා සාවධානව ඉන්නවා. මේ බවත් දැනගන්නවා. ඉතින් ඔන්න ඒ විදිහට හරි ලස්සනට අර තමන්ගේම හිත අධ්‍යයනය කරන්න පුළුවන්. එතනින් හරි ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි අපි හදාගන්න තියෙන්නේ. එතන ඔය වගේ මට්ටමකට එනකොට යෝගාචරයට සෑහෙන්න අත්දැකීම් බහුලයි. එයාට කියන්නේ කායික වශයෙන් කායानुපස්සනාවක අත්දැකීම් ටිකක් තියෙනවා. වේදනානුපස්සනාවක එහෙම නැත්නම් චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක සෑහෙන අත්දැකීම් එයාට සතුව තියෙනවා. එතකොට විශ්වාසවන්තව ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒ ප්‍රශ්නේම තව අහනවා ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස සිහි කර ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කෙටි ලෙස අනිත්‍ය සිතීම සුදුසුද? එහෙමනම් එහෙම දැන් අතම දිග කොට දේවල් වල නෙමෙයි අනිත්‍ය අපි බලන්නේ. දැන් දිගයි කියන එක කොටයි කියන එක ඒගයිලා මෙහෙම සාපේක්ෂ වටනකමක් තියෙන්නේ. එතන නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ අපි. හිතන්න දැන් මම මේක පෙන්ලා අහනවා මේක ලොකුද කුඩාද? මේක ලොකු එකක්ද මේ නැත්නම් පොඩි එකක්ද? එතකොට එක්කෙනෙක් කියන්න පුළුවන් මේක ලොකුයි කියලා නේද? තව එක්කෙනෙක් කියන්න පුළුවන් මේක කුඩායි කියලා. එතකොට මේ ලොකු කුඩා කියන ඒවා දිග කෙටි කියන ඒවා තියෙන සාපේක්ෂ වටනකමක්. ඒතර ඒවට අපි අනිත්‍යයි දුකයි කියලා ඒවා දාන්නේ නැහැ. මේ වෙලේ නිකන් සම්මුති වටනකම් මේවා තියෙන්නේ. ඒතර අනිත්‍යයි දුකයි කියන එකට යන්න ඊට වඩා චුට්ටක් එහාට යන්න ඕනේ. හිතන්න දැන් ආශ්වාසය ප්‍රශ්වාසයක් බලාගෙන ඉන්නවා. නමත් ගැලවිලා යාවි. මේක ආශ්වාසයක් මේක ප්‍රශ්වාසයක් කියලා කියපු ඒ නමත් හැලෙයි. ඊට පස්සේ මොකද්ද දැනීමක් තියෙනවා. අපි දැන් ඉස්සර කතා කරේ. මේක දැන් ඔන්න වේදනාවක්. සැප වේදනාවක්. මේක දුක් වේදනාවක්. ඒවත් තව ටිකක් එහාට යනවනේ දැන් මේක මොකද්ද සැපද දන්නෙත් නෑ දුකද දන්නෙත් නෑ මොකද්ද හැබැයි දැනීමක් තියෙනවා. මොකද්ද වේදනාවක් තියෙනවා. ඔන්න ඔය වගේ මට්ටමකදී බලන්න පුළුවන් නම් එතන තමයි බොහොම සූක්ෂම වශයෙන් අනිත්‍ය ලක්ෂණයක් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දැනීමක් තියෙනවා. ඒ දැනීමේ කොහොමද හට ගැනීම? දැනී කොහොමද හටගන්නේ? හටගත්තට පස්සේ කොච්චරලා යා තියෙනවද? ඊට පස්සේ ආ කොච්චර ඉක්මනට නැතිලා යනවද? එතකොට අන්න එතන තමයි මේ කලින් නොතිබී හට ගැනීමක් හටගත් සැනින් නිරුද්ධ වී යාමක් කියලා අපිට මේ අනිත්‍ය ලක්ෂණයක් හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපි ආස්වාසයේ මේ වෙලාවේදී දිගයි මේක කොටයි කියලා තේරුම් ගන්න එකේ වරදක් නැහැ.
ඒක තුලින් අපේ හිතේ සම්පජඤ්ඤයක් දියුණු වෙනවා වරදක් නැහැ. හැබැයි එතෙන්දී අපි අනිත්‍යක් දුකක් කතා කරන්නේ නැහැ. අපි එතෙන්දී නිකන් අර මෙයා හැසිරෙන ආකාරය තේරුම් ගන්න එක තමයි කරන්නේ. හොඳයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. ආනාපාන සති භාවනාව කරන අතරේදී හිතට විවිධ රූප හා සිතුවිලි පහළ වේ. ඒ අවස්ථාවේදීම රූප හෝ සිතුවිලි දකින්නේ ඒ අවසන් වූ විටය. එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද? කරුණාකර පහදා දෙන්න. දැන් ආනාපාන සතිය වඩ아가න යනකොට හිතන්න හුස්ම රැල්ල සංසිඳුණා. සියුම් වුණා. සියුම් වෙනකොට ඉතින් ඇතම් විට කෙනෙකුට රූප පේන්න පුළුවන්. ඒක ඉතින් හැමෝටම වෙනව නෙමෙයි. ඇතම් විට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ රූප එහෙම්ම අතහැරලා දාන්න. කියන්නේ දැන් සංඥානේ. දැන් විවිධ රූප පේනවා. අපි හිතමු ඕන දිව්‍ය රූපයක් පේනවා. එතකොට මොකද කරන්නේ? දේවාලයක් හදනවද? මේ ඇවිල්ලා නිකන් S2 පියාගෙන ඉන්නේ නේද? S2 පියාගෙන ඉඳද්දි ඔන්න දැන් දිව්‍ය රූපයක් පේනවා. හැබැයි මේ හිතින් හදපු රූපයක්. එතන තමයි අපි නුවණ යොදන්න තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක මිරිඟුවක් කියලා. සංඥා කියන්නේ මිරිඟුවක්. ඒතකොට දැන් අපි මිරිඟුවක් දැක්කහම ඉතින් ආයි අපිට පොතක් බලන්න අවශ්‍ය නැහැ මේක මේ මිරිඟුවක් කියලා තේරුම් ගන්න. අපේ අත්දැකීමෙන් නුවණින් අපි තේරුම් ගන්නවා මේ ඇවිල්ලා දහල් කාලේ හොඳටම ඉර එළිය තියෙන වෙලාවේ නම් පොපියන ස්වභාවයක්. දිලිසෙන ස්වභාවයක් තියෙනවා. මේක ඇත්ත වශයෙන් වතුර නෙමෙයි. හැබැයි පෙන්눔 කරන්නේ නිකන් වතුර වගේ. මේක ඇවිල්ලා හුදෙක් සංඥාවක්, මේක ඇවිල්ලා හුදෙක් මිරිඟුවක් කියලා අන්නේ නුවණින් අපි තේරුම් ගන්නවා. ඕකමයි අපිටත් මෙතෙන්දි කරන්න තියෙන්නේ. අපි ආනාපාන සතිය වඩමින් හිටියා. හොඳට හුස්ම රැල්ල සංසිඳුණා. දැන් මොහොක්වත්ම නැහැ. හිතන්න හිතත් හරිය නිශ්ශබ්දයි, නිස්කලංකයි. හුස්ම රැල්ලත් පේන්නේ නැති තරම්. ඊට පස්සේ ඔන්න එකපාරටම දිව්‍ය රූපයක් පේනවා. දැන් එතකොට අන්න අරක මතක් වෙන්න ඕනේ. අර මිරිඟුව කතාව මතක් වෙන්න ඕනේ. මතක් වෙලා ටක් ගාලා අපේ හිත කියන්න ඕනේ, නුවණින් කියන්න ඕනේ. මේ ඇවිල්ලා සංඥාවක්. දිව්‍ය රූපයක් නෙමෙයි මේ. මේ මියගිය අම්මා මේ දිව්‍ය දවගණක් වෙලා ඇවිල්ලා නෙමෙයි මේ. මේ ඇවිල්ලා මේ දිව්‍ය රූපයක් සංඥාවක්. හුදෙක් මිරිඟුවක්. කියලා අන්න අපි ටක් ගාලා එතෙන්දි මතක් වෙලා එන්න ඕනේ. මතක් වෙලා ආවනම් අන්න අපි ඒකට වටිනකමක් දෙන්නේ නැහැ. එතකොට යනවා යන්න. හිතෙන් නිකන් මැකෙනවා. ඊට පස්සේ ඒක අපි තුමු මැකිලා ගියා කියලා ආයෙත් හිත නිදහස්. හිත ආයෙත් පැහැදිලි. ඒ කියන්නේ අපේ හිතට විවිධ සිතුවිලි එන්න පුළුවන්, විවිධ චිත්ත රූප මැවෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත තාම නිකන් ව්‍යාකූලයි කියන එක. හිතට ඒ වගේ විවිධ ආකාර වලින් තාම ආකූලයි, ව්‍යාකූලයි. හැබැයි හිතන්න අපි මේවට අහුුනේ නැත්තම් ඒ සංඥා ටික යනවා. චිත්ත රූප ටික මැකිලා යනවා. ඊට පස්සේ ආයෙත් හිත නිදහස්. හිතේ පැහැදිලි බව තියෙනවා. එතෙන්ට තමයි එන්න අවශ්‍ය. ඊයේත් ඇත්තටම මේ සතිපාසල් වැඩසටහනකදී දැන් අපි හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ සමාලාට භාවනා කරද්දී අපි අහනවා ප්‍රශ්නේ. දැන් මැවෙන්න ඕනේ චිත්ත රූපේ මොකද්ද? ඒ ප්‍රශ්නේම වැරදි. ඇත්තටම චිත්ත රූප මැවෙනවා කියන්නේම අපි තාම ඒවට අහු වෙනවා කියන එක. ඒවට අපි වටනකම් දෙනවා කියන එක. චිත්ත රූපත් එක්ක නෙමෙයි ඇත්තටම සතිපට්ඨානය ක්‍රියාත්මක වෙන්නේ හිතේ පැහැදිලි බවත් එක්ක. චිත්ත රූප කියන ඒවා අත්‍යවශ්‍ය නැහැ මනසට. ඒ චිත්ත රූප අපි මවා ගන්නවා. සංඥා උපදව ගන්නවා. සංඥා වලට අපි අහු වෙනවා. සංඥා වලට අපි වටනකම් දෙනවා. සංඥා වලට අපි පුජ්‍යලයක් ආරෝපණය කරනවා. ඉතින් එතනම තියෙන තනි මුලාවක් තියෙන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ පාර පෙන්වන්නේ මේවා හුදෙක් සංඥා කියලා තේරුම් ගන්න. මේක හුදෙක් මිරිඟුවක් කියලා තේරුම් ගන්න. වටනාකම් නොදී ඉන්න. ඒවායේ සංඥා වශයෙන්ම තේරුම් ගන්න. එතකොට අන්න ඒක මැකෙන්න ගන්නවා. ඒවා එතකොට යන්න ගන්නවා. ගියාට පස්සේ ආයෙත් හිත නිදහස්. හිතේ විවේකයක් තියෙනවා. හිතේ අපිටම පැහැදිලි ගතියක් තියෙනවා. එතන තමයි ගැඹුරකට යන්න පුළුවන්. හොඳයි. සක්මන් භාවනාවට වඩා පර්යංකයේදී හිත විසිරෙන ස්වභාවය ඊටා වැඩි. හුස්ම ගැන සිහිය පිහිටවන අතර පසුබිම් සිද්ධීන් විශාල වශයෙන් සිතට නැගෙනවා. සිතේ විසිරෙන ස්වභාවය අඩු කර ගැනීමට භාවිතා කළ හැකි උපක්‍රම කරුණාවෙන් පහදා දෙන සේක්වා. දැන් ඉඳගෙන කරන භාවනාවේදී අපි තුම හිත වැඩියෙන් විසිරෙනවා නම් ඉතින් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න ආනාපාන සතිය නම් වඩන්නේ විවිධ උපක්‍රම තියෙනවා. හිතමු අපි ආශ්වාසයක් දැනගන්නවත් එක්ක ආශ්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරනවා කියන්නේ හිතන්න දැන් තමට හොඳට තේරෙනවා. අපි තුම මේකයි කියලා ආශ්වාසය. එතකොට මේක දැන් ඔන්න පටන් ගන්න හරියේදී අපිට තේරෙනවා දැන් මේ හරිය තමයි ඔන්න පටන් ගන්නෙ. ඔන්න දැන් ඒ හරහා යන්නේ. ඊට පස්සේ ඔන්න අවසానයි. එතකොට මේ මුළු මේ දැනගන්න කාල පරිච්ඡේදයේම ආශ්වාසයක් කියලා මෙනෙහි කරා. එයා ගියා.
ඊට පස්සේ ඔන්න ආයි ඊළඟට එනවා ප්‍රශ්වාසය පටන් ගන්නවා. මැද හරියට යනවා, අග හරියට යනවා. ඔන්න ඒකත් ගියා. එතකොට මේ දැනුවත් වෙන කාල පරාසයේදී මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ මෙනෙහි කිරීම හුඟක් ප්‍රයෝජනයි මුල් කාලෙදී. මොකද අර කායික ක්‍රියාවලිය අපි නිකන් මනසෙන් ස්ථිර කරනවා වගේ දෙයක්. තහවුරු කරනවා. දැන් මේක තමයි මම අත්දකින්නේ කියලා හොඳට නිකන් ඒ කායික ක්‍රියාවලිය හොඳට මනසෙන් තහවුරු කරලා දෙනවා. ඉතින් එතකොට හිතයි ඒ කායික ක්‍රියාවලියයි හොඳට සමපාත වෙලා වැඩේ සාර්ථක වෙනවා. ඉතින් ඒක උපක්‍රමයක්. එහෙම නැත්නම් ගණන් කරන්නත් පුළුවන් ඉතින්. ඒව නම් එච්චර අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අමාරුම නම් ඒකත් කළාට වරදක් නැහැ. හිතන්න ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා 1යි කියලා ගණන් කරනවා. ඊළඟ ආශ්වාසය ප්‍රශ්වාසය 2යි කියලා ගණන් කරනවා. ඊළඟ ආශ්වාසය ප්‍රශ්වාසය 3යි කියලා ගණන් කරනවා. ඒ වගේ ඕනනම් 8ට විතර වගේ වෙනකන් යන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමු 8ටම ගියා. සාර්ථකව 8 වෙනකම්ම ගියා. ඉන් එහාට යන්න එපා. ආයි එන්න එකට. මොකද මේක දිගට දිගට ගණන් කරන්න යනවා කියන්නේ අපිට ඒක ගණිත පාඩමක් වෙනවා. ඊළඟට ගණන් මතක තියාගන්න වෙනවා. එතකොට මේ භාවනාවක් නෙමෙයි කරන්නේ. එතකොට දැන් මේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් එතකොට කරන්නේ. මේක හරදරයි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ 4ට 5ට ගමන් කරත් කමක් නැහැ. ඊට පස්සේ ආපහු එන්න මුලට. පස්සේ අපි තුමු දැන් ඔය ක්‍රමයේ හරහා වැඩි සාර්ථකුණා කියලා ගණන් කරන එක නතර කරන්න. ගණන් කරන එක නතර කරා සැහැල්ලු කරාගත්ත හිත නිශ්ශබ්ද මනසකින් ආයෙත් ඒ ආශ්වාසය අත්දැක ගන්න පුළුවන්ද? ප්‍රශ්වාසය අත්දැක ගන්න පුළුවන්ද? ඕනනම් අපිට එතෙන්දී ගණන් කරනවා වෙනුවට අර මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. හිතන්න දැන් ඔන්න මෙනෙහි කිරීමත් එක්ක යනවා ඉස්සරහට සාර්ථකයි කියලා අපි හිතමු. දැන් මෙනෙහි කිරීමත් නතර කරනවා. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා කියන්නේත් නැහැ. සංසුම් මනසකින්, නිශ්ශබ්ද මනසකින් මේ කටයුත්ත අත්දැක ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. ඉතින් ඇත්තටම අපිට තේරෙනවා දැන් මේ හැම දේවල්ම උපක්‍රම පමණයි. උපක්‍රමයේ ටිකක් සංකීර්ණයි මුලදී. ගණන් කරන්න තියෙනවා, මතක තියාගන්න ඕනේ, බරයි. පස්සේ Tamanට තේරෙන දැන් මෙච්චර බර දෙයක් අවශ්‍ය නැහැ. ඊට වඩා කෙටියෙන් කරන්න පුළුවන්. සැහැල්ලු උපක්‍රමයක් පාවිච්චි කරත හැකියි. කියලා අන්න ඊට වඩා උපක්‍රමයේ කෙටි කරනවා, සැහැල්ලු කරනවා. ආශ්වාසය ප්‍රශ්වාසයක් කියලා විතරක් මෙනෙහි කරනවා. නැත්නම් ඉන් අවුට් කියලා විතරක් මෙනෙහි කරනවා. දැන් ඔන්න හිතටම තේරෙනවා ඊට පස්සේ කාලයක් යනකොට මේකත් හරි බරයි. ආයෙත් මේ ඉන් අවුට් කියන්න ඕනේ ඉන් අවුට් කියන්න ඕනේ කියලා හිතටම තේරෙන්න ඕනේ. ඒ කියන්නේ හිත එන්න සතියෙන් දියුණු වෙනවා කියන්නේ හිතේ සංවේදී බව වැඩි වෙන්න ඕනේ. ඉතින් එතකොට හිතටම තේරෙන්න ඕනේ දැන් මේ ඉන් කියලා මම කියන්න ඕනේ. අවුට් කියලා කියන්න ඕනේ මහා කරදරයි මේක. ඊට වඩා බැරිද මට නිකන් සංසුන්වම මේක දැක ගන්න. කියලා හිතෙන්ම නිකන් ඒ ඉල්ලීම එන්න ඕනේ. එතකොට තමයි යන්න යෝගාවචර දැන් ඉන් අවුට් කියන්නෙත් නෑ. ඔසෝ මේ මොකද්ද මේ ආශ්වාසය ප්‍රශ්වාසයක් කියන්නෙත් නැහැ. සංසුම් මනසක්, නිශ්ශබ්ද වෙච්ච මනසක්. හැබැයි මේ නිශ්ශබ්ද මනසේ හොඳට ඒ ආශ්වාසය පූර්ණ වශයෙන් අත්දකින්නවා. පූර්ණ වශයෙන්ම ප්‍රශ්වාසය අත්දකින්නවා. ඉතින් එතකොට තමයි හොඳට අර එකඟ වෙච්ච හිතකින් ඒ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් ගතිය හැදිලා එන්නේ. ඉතින් ඔන්න වගේ රටාවක් තමයි තියෙන්නේ. හොඳයි. අවසර ගරු ස්වාමින්වහන්සේ සක්මන් භාවනාවේදී කකුල රෝදයක ආකාරයට ගමන් කරන බව පෙන්වා දුන් ආකාරයේ ප්‍රායෝගිකව අද්දුටුවෙමි. එහිදී දැනුණා මේ චක්‍රය අස්වාභාවික බවත් ස්වභාවිකත්වය නම් යම් යම් තැන්වල සංවෘත වී විශ්වය හා එක්වන බවත්. මෙසේ යම් තැනක සංවෘත වී විශ්වය හා එක්වීම නිර්වාණයද ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සංවෘත වීම. එහෙම සංවෘත වීම. කියන්නේ එහිදී දැනුණා මේ චක්‍රයේ අස්වාභාවික බවත් ස්වභාවිකත්වය නම් යම් තැනක සංවෘත වී විශ්වය හා එක්වන බවත්. ඒ කියන්නේ චක්‍රයක් ඇඳලා තියෙනවා අර මේ සම්පූර්ණ නැති වෙන්නේ. එක් තැලි වලක් විවෘත වෙලා. නැති ඒකත් මේ ඇත්තටම ඔය වගේ මට්ටම් වලදී අපිට තාම අහුවෙන්නේ නිකන් සංඥා මට්ටමක් තමයි. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා හිතන් හිටියා මම ඇවිදිනවා කියලා. එතකොට මේ මම ඇවිල්ලා පුජ්‍යලේක් මම ඇවිල්ලා නිස්සරණවණේට දැන් ඇවිල්ලා ඉන්නවා. මම දැන් ලනුපැදුරක් උඩ සක්මන් කරනවා. ඔහොම සංඥා පද්ධතියක් නේ අපේ ගාව තිබුණේ. ඔය සංඥා පද්ධතිය අපි කටයුතු කරද්දී ඔන්න පස්සේ දැන් මම නිස්සරණවණේ ඉන්නේ කියන එක ඔන්න දැන් අමතකයි. ඊට පස්සේ ලනුපැදුරක් උඩ ඉන්නවා කියන එකත් අමතකයි. මම ඇවිල්ලා අපි තුමුන්න පිරිමියෙක්. ඒකත් දැන් අමතකයි. හැබැයි මොකද්ද එකක් දැන් යනවා. ඒක නිකන් වැටෙන්නේ නිකන් බයිසිකලයක් පදිනවා වගේ. ඒතර අර අපේ කලින් තිබිච්ච සංඥා පද්ධතිය
දැන් මේ බයිසිකල් එකක් පදිනවා වගේ සංඥා පද්ධතියකට මාරු වෙලා තියෙනවා. ඉතින් මේක නිවනක් කියන්න බෑ. මේක ඇවිල්ලා තියෙන සංඥාවල වෙනස් වීමක් වෙලා තියෙනවා දැන්. වරදක් නෑ ඉතින්. අර තිබුණ බහුල සංඥා පද්ධතියකින් දැන් ඊට වඩා සූක්ෂම සංඥා පද්ධතියකට මාරු වෙලා තියෙනවා. වරදක් නෑ. ඉතින් මේකත් ඉතින් හැලෙන්න ඕනේ. මේ ඇවිල්ලාට අපි සාමාන්‍ය කරන මේවට ආකාර ප්‍රඥප්ති කියලා තමයි මේවට සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේවත් හැලෙන්න ඕනේ. මේවත් අතහැරෙන්න ඕනේ. ඒතර මේවත් නැතිව තවත් ගැඹුරකට යනකොට තමයි අර ධාතු ලක්ෂණ කියන මට්ටමකට එන්නේ. එතන සත්වේ පුජ්‍යලයක් මොකක්වත් නැහැ. හුදු දැනුම් රාශියක්. මෙතන ඇවිදිනවා. ඇවිදීමේදී දැනීම් රාශියක් තියෙනවා. රළු ගතියක් දැනෙනවා. කුණුසුමක් දැනෙනවා. සිසිරසක් දැනෙනවා. අපි දුන් තෙරපීමක් දැනෙනවා. ගොරෝසු ගතියක් දැනෙනවා. චලනයක් සිද්ධ වෙනවා. ඒතර මේ වෙයිලා බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන සූක්ෂම මට්ටමේ තියෙන සත්පුජ්‍යල භාවයකින් තොර හුදු ක්‍රියාකාරකම් රසක්. ඒතර ඒ අවබෝධය අරිටත් වඩා සූක්ෂමයි. ඉතින් ඒ මට්ටම අතරම ධාතු මට්ටමක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒවත් යන්න ඕනේ. ඉතින් ඒවා තමයි අත්දැකීමින් යනකොට අර ත්‍රිලක්ෂණයක් වැටහෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් එතකොට කියන්නේ දැන් ත්‍රිලක්ෂණයකුත් වටහාගෙන ඒ තුලිනුත් නුවණක් දියුණු කරගෙන ඒවැනුත් මේ ඔක්කොම නිකන් අතහැරලා දාලා යන ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා දැම්ම මේක නිවනද අරකද මේකද කියලා අපි අහන්න අවශ්‍ය නැහැ. උනට වැඩේ කරගෙන යන්න. කියන්නේ කමඨහන වැඩෙනකොට කමඨහන විසින්ම ලස්සන්ට ඊළඟ පියවරට අරගෙන යනවා. ඒක දැන් මේ මොකක්ද අත්දකින්නේ දැන් මේ මොකක්ද අත්දකින්නේ කියලා එහෙම අර ආපස්සට හිතන්න ගියොත් ටිකක් පැටලෙන්න පුළුවන්. ඒ නිසා එහෙම පටලව ගන්න ඕනේ නැහැ. යන විදිහට යන්න දෙන්න. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මා මාස කිහිපයක සිට චිත්තානුපස්සනාව වඩමි. මුල් කාලයේදී සිතුවිලි පැමිණියේ මද වශයෙන්. එයට හේතු වූයේ මගේ දැඩි ලෙස පැවති සිතුවිලි හඳුනා ගැනීම මාගේ දැඩි ලෙස පැවති සිතුවිලි හඳුනා ගැනීමයයි මට සිතේ. තවද ඒ කාලයේදී සිතුවිලි අඩු බැවින් සිතුවිලි විරහිත ස්ටේබල් ලෙස සිත පැවැත්විය හැකි විය. එහෙත් පසුව එය දැඩි විපරම ස්වභාවිකව හෝ යම්මාවරකින් ලිහිල් වී සිතට නිදහස ලබා දී ඇති බවක් හැඟේ. ඒ නිසා වෙනදාට වඩා සිතුවිලි පැමිණෙන අතර සිතුවිල්ලක් පැමිණි විට හඳුනාගෙන බැහැර කළ හැකි සතිමත් බවක් බොහෝ විට පවතී. එහෙත් සිතුවිලි රහිත ස්ටේබල් කන්ඩිෂන් එකක් දැන් සිතේ නොමැත. දැන් සිතුවිලි නොමැති විට සිතේ ගොඩාක් ඉඩකඩ ඇති බවක් පිට්ටනියක සිටනවා වැනි බවක් දැනේ. තවද මීට දින කිහිපයකට පෙර පැහැදිලිවම හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වය දැනුනි. සක්මනේදීද සිතුවිලි දෙස බලන්නට වන නිසා මුලින් නම් සිතුවිලි පැමිණ යන තෙක් ඒවා හඳුනා ගැනීමට අපොහසත් විය. නමුත් සක්මන එක දිගටම සිදු කරන විට දැන් සිතුවිලි හැඳිනිය හැකි අතර ඒවා පැමිණෙන්නේද ස්වල්ප වශයෙනි. විටින් විට ඔබ වහන්සේගෙන් උපදෙස් ගත් නමුදු නැවත වරක් මේ අත්දැකීම් විස්තර කළේ මගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් පැහැදිලි කර දෙන මෙන් කාරුණික වෙල්ලීම සඳහායි. හොඳයි. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මට නම් හිතෙනවා දැන් ඒ කියන්නේ අර කලින්ට වඩා දැන් ටිකක් සූදානම පැත්ත තියෙනවා. ඒ නිසාම ටිකක් මේ දැන් ඉස්සෙල්ලා නම් අපි ටිකක් අර සූදානම් ශරීරයේ වැඩි ඒ නිසා එන්න දෙන්නේ නැහැ ආපු ගමන් ටක් ගාලා අතාරිනවා තත්ත්වයක් තියෙනවා. දැන් ටිකක් ඉතින් අර මේ විශ්වාසයේ වැඩිවීම නිසාම දැන් ඉතින් එන්න දෙනවා බය නැහැනේ. ඉතින් ඒක ටිකක් කට්ටිය එනවා. ඉතින් වැඩිපුර එනවා. ඉතින් ඇවිල්ලා සමහරලාට ඉතින් අහු වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් තමන්ට හැබැයි දැන් විශ්වාසය තියෙන හින්දා ගොඩ දාගන්න බැරි නැහැ. ඒ කියන්නේ දැන් මේවට එන්න දෙන්නත් ඕනේ. නැතුව මේකත් එක්ක අපි දැන් අපිව තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් මනසට හැසිරෙන්න දෙන්නත් ඕනේ. දුවන්න දෙන්නත් ඕනේ. හැබැයි මේ දුවන්න දෙන්නේ අපේ සතිය ධාරාව තුල නැත්නම් සතිය ආලෝකය තුල තමයි මෙයාට හැසිරෙන්න දෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි බලාගෙන ඉන්නවා මෙයා ඉතින් දඟලනවා ආයෙත් ඉතින් දඟලනවා හැබැයි බලන් ඉන්නවා. යම් වෙලාවක අපේ අනුග්‍රහය නොලැබෙන්න මේක වියකිලා යනවා. ෂේ වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් හිත විවේක වෙනවා. සිතුවිලි වලින් තොර වෙනවා. ආයෙත් හැබැයි යනවා. ආයෙත් තේරුම් ගන්නවා. ආයෙත් අතහරිනවා. ආයෙත් විවේක වෙනවා. ඉතින් ඔය වගේ 100,000 වාරේ ඕක වේවි. වෙලා හිතන්නේ යම් වෙලාවකදී මොකක්වත්ම ආවේ නැහැ. සම්පූර්ණයෙන්ම විවේකයක්. අන්න ඒ වගේ තත්වයකදී ඉන්න ටිකක්. ඒ කියන්නේ හිතට ඒ தত্ত্বය අත්දකින්න ඉඩ දෙන්න. ඒ தত্ত্বය රස විඳින්න ඉඩ දෙන්න.
මොකද ඒ කියන්නේ අපිට අවශ්‍යයි අපේ හිතට ඒත්තු ගන්නවන්න මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා. මේක මේ වාගේ තියෙන හැකියාවක්. මෙහෙමත් ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා ඒ හිතටම ඒත්තු ගන්නවන්න ඕනේ. නැතුව අපි මේක කොයිතරම් පොතකින් කිව්වත් කොයිතරම් වෙනත් කෙනෙක් කිව්වත් හිතට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයාගේ අත්දැකීමක් වශයෙන් ඒක ලැබිලා මදි. හැබැයි එයාම ඒක විඳලා තේරුම් ගන්නවා නම් හිතුවේ ඇත්තෙම නැහැ. හරීම හිත නිශ්චලයි. කාය විවේකයක්, චිත්ත විවේකයක් තියෙනවා. ඒ වගේමයි මනසත් තනිකරම විවේකයි. කෙලෙසුන් ඇත්තෙම නැහැ. ඒතකොට ඔන්න ඔය தත්ත්වය අත්දකින්න පුළුවන් නම් ඉතින් ඒකෙදි පවා ඇත්තම තව පැති මේ කියන්නේ තේරුම් ගන්න පුළුවන්. යෝගාවචරයෙකුට මේ தත්ත්වයක් වුණත් පවත්වන්න ලේසි නෑ. ආයෙත් හිත කියනවා විවිධාකාර උපදේශයා දේවි. මෙහෙම ඉඳලා හරියනවද කියලා අහවි. එහෙම නැත්නම් ඇතුලෙන් මොකක් හරි කරන්න ඕනේ කියලා ආයෙ හිතේවි. නැත්නම් ඇතුලේ නිකන් පොපියන ගතියක්, නිකන් දඟලන ගතියක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා මේ අපි කියනවා ඇජිටේට් වෙනවා කියලා. මනස නිකන් දැන් මොකක්වත් ඇත්තේ නැහැ. හැබැයි නිකන් ඉන්නත් බෑ. හිතවිල්ලක් ඇත්තෙත් නැහැ. හැබැයි නිකන් ඉන්නත් බෑ. නිකන් ඇතුලේ නිකන් දඟලන ගතියක්. හැමතිස්සෙම නිකන් ඇතුලෙන් නිකන් එළියට එන්න ඕන ගතියක්. ඒ ඔක්කොම තේරුම් ගන්න තියෙන්නේ. ඒවා තේරුම් ගනිමින් හිමීට ඔක්කොම අතහරින්න ඕනේ. හිතන්න යම් වෙලාවකදී එහෙම ඇතුලේ දෙඟලිල්ලක් ඇත්තෙත් නැහැ. හිත කොහෙවත් පැටලිලත් නැහැ. මොකක්වත් උපාදාන කරගෙනත් නැහැ. හිතේ කෙලෙසුත් නැහැ. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් අපිට අත්දැක ගන්න පුළුවන් නම් අන්න සෑහෙන චිත්ත විවේකයක් යෝගාචරයට අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ පැති හරහා අපි යන්න ඕනේ. එහෙම නැතුව අපි කියන්නේ ඒ අත්දැකීම් ලබන්නේ නැතිව අපේ හිතට ඒ தত্ত্বය ඒත්තු ගන්නවන්න අමාරුයි. නිකන් කියන්න පුළුවන්. හැබැයි අපි අපිම ඒවා අත්දකලා ඒවා ඒත්තු ගන්නගෙන මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා අත්දැකීමෙන්ම තේරුම් අරගෙන යනවා නම් එතකොට ඉතින් පාර වරදින්න හරි අමාරුයි. මොකද දන්නවා මේ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. මෙතෙන්ට දාගන්න පුළුවන් හිත. දැන් සමහරලාට කැළඹිලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට ගන්න පුළුවන්. කියලා අර විශ්වාසය ගොඩනැගීගෙන එනවා. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අප පින්කම් කිරීමේදී නියත වශයෙන් යම් අරමුණක් සිතේ දරාගෙන පින්කම් කරනු ලැබේ. උදාහරණ වශයෙන් මා දානයක් දුන්නොත් මියගිය ඥාතීන්ට පින් පිණිස අපේ දාණයට හේතු වූ කාරණය ස්වාමීන් වහන්සේට දන්වා පින් අනුමෝදන් කළ යුතුද? මියගිය අයගේ නම් ඥාති සම්බන්ධතා සංඝරත්නය විසින් වැදගත් සඳහන් කරවාගත හැකි යුතුද? පින් අනුමෝදන් වීම සඳහා නොයසේ නම් මෙය අප සිත්හි පමණක් දරාගෙන දායිකාවක් මේ දාණය පිළිගන්නූ බව සඳහන් කිරීම ප්‍රමාණවත් නොවේද? අජාන්චා ස්වාමීන් වහන්සේගේ පොතක මෙසේ සඳහන් විය. If you make merit or virtue, preserve it in your mind. That is the best place to keep it. කරුණාකර පහදා දෙන්න. මොකද අන්තිම වාක්‍යෙට කියන්නේ preservating? If you make a merit or virtue, preserve it in your mind. That is the best place to keep it. ඉතින් එක එක්කෙනාගේ හැටියට තමයි ඉතින් ඒක කියන්නේ හැමෝටම එකම මෙහෙමයි කරන්නේ කියලා ඉතින් දාන එක වැරදි. කියන්නේ ඇතම් කෙනෙක්ට ওই විදිහට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නෑ නම් ගම් කියවන්න. ඊට වඩා බොහොම අප්‍රසිද්ධියේ දානයක් දීලා ඒ සියලු දෙනාටම අනුමෝදන් කරන්න කැමති. හොඳයි. තවත් කෙනෙක් එහෙම නෙමෙයි අනිවාර්යෙන් නම් ටික කියවන්න ඕනේ. මේ අහවලා මෙන්න මේ කාලේ මිය ගියා. ඉතින් මෙයාටත් මේ ටිකක් හම්බෙන්න ඕනේ. මෙයා මේ කාලේ මිය ගියා. මෙයාටත් තව ටිකක් හම්බෙන්න ඕනේ කියලා ඉතින් නම් ටිකක් කියවන්නවත් ඕනේ. ඉතින් ඒකත් ඉතින් කමක් නැහැ ඉතින්. මේක එක්කෙනාගේ ආසාවනේ නේද? ඒ හින්දා අපි නම් ඉතින් හම්බෙච්ච දේ කියනවා ඉතින්. වැඩි අමාරුවකුත් නැහැ ඉතින්. ඒ හින්දා අපිට හම්බෙච්ච පත්‍රේ අපි කියන එක තමයි ඉතින් කරන්නේ. කියලා ලියලා නැත්තම් වැඩි දෙයක් ඉතින් කියන්න දෙයක්වත් නැහැ ඉතින්. ඒ නිසා පොදුවේ කියන එක හොඳයි ඉතින්. කොහොමද ඉතින් පොදුවේ කියන එකත් කරනවා. ඒ කියන්නේ නම් ප්‍රකාශ කරනවට අමතරව පොදුවේත් ඉතින් යම් හෝ පින් අනුමෝදන් වෙන්න කැමති මියගේ ඥාති හිමිත මිත්‍රාදීන් ඉන්නවා නම් සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා කියලා ඉතින් පොදුවේත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොකද ඉතින් හැමෝම ඥාතියින්නේ නේද? සංසාරේ පුරාවටම ඉතින් අපි කවුරුත් ඥාති පිරිසක් තමයි ඉතින්. එතකොට මේ දැන් ආසන්න කාලේ විතරයි ඒ කීප දෙනෙක් මැරලා ගිය අරමුණු වෙන්නේ. හැබැයි ඉතින් අන්තිමට බැලුවාම ඔක්කොම ඥාතියින් තමයි. සංසාර ගමනේදී. ඒ හින්දා කොච්චර පින් දුන්නත් ඒ හින්දා අහක යන එකක් නැහැ. නම් නොකියුවයි කියලා ඉතින් ඒ හින්දා හිතේ අමනාපයක් ඇති කරගන්නත් ඒවා
කිව්වයි කියලා අඩු වෙයි කියලා හිතන්නත් එපා ඉතින්. එච්චර ප්‍රශ්න කරගන්න එපා. හොඳයි. අවසාන ලිඛිත ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ ජීවිතයේදී මාහට මුණ ගැසුණු සමහර පුද්ගලයන්ගෙන් නිතරම ලැබී ඇත්තේ සිත් ඇවුල්ය. විටක වුන් දරුණු වචන කිසිම ගාණක් නැතුව මට රිදවන්ට පාවිච්චි කරයි. ඊතා හොඳින් කතාව පටන්ගෙන එකපාරම බෝම්බයක් අතහැරියා මෙන් දෙයක් කතා කරයි පවසයි. මෙවැනි පුද්ගලයන් හොඳින් හඳුනාගත ඇති නමුදු බොහෝ විට ඒ අය මාගේ ලේ නෑයන් රාජකාරී ස්ථානයේ එකට වැඩ කරන අය ආදී මාහට බැහැර කළ නොහැකි අයවලුන්ය. ඒ අයගේ පහත් චිත්ත ස්වરૂපයන් කුහකකම ඊර්ෂ්‍යාව වැනි ඍණ ලක්ෂණ ඇති බව පැහැදිලි වුවද ඒ ක්‍රියාවන් මා පෙළයි. ධර්මයෙන් මා ඉගෙන ගත් සියලුම සංකල්ප මොවුන්ට යොදා සිත සකසා ගන්නට උත්සාහ කළද සිතේ කහට පවතී. සතර මහා ධාතුන් මනසේ සේයාවක් වශයෙන් විවිධ ක්‍රමවලට සිටුවද එවෙලෙම සිතින් මේ සිතුවිලි අමතක වුවද පසුව කාරණා කිහිපයක් එක් වී කෝපයක් බවට හෝ ප්‍රපංච කිරීමට සිතපත් වේ. මගේ මේ භාවනාව දියුණු නැති නිසා සිදුවන්නක්ද නොයසේ නම් එවැනි සංසාරගත සතුරන් හෝ සිත මුදවාගත හැකි ක්‍රම පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඉතින් ඕක ඉතින් ඇත්තටම හුඟක් දෙනෙකුට එන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් මුල් කාලෙද්දී නොතිබිච්ච සංවේදී බවක් ඇති වෙන්නත් පුළුවන්. භාවනා කරන්න ගියාම ඒ කියන්නේ අපිට අපේ කෙලෙසුත් වැටහෙනවා. තව කෙනෙක් කතා කරද්දී ආගේ හිතේ ක්‍රියාත්මක වෙන කෙලෙසුත් අපිට අනුමාන වශයෙන් වැටහෙන්නත් පුළුවන්. ඒ නිසා ඔක දෙපැත්තම තියෙනවා. ඉතින් ඇතැම් වෙලාවට එහෙම දෙයක් නැත්තම් ඔහේ ඉතින් කියලා දානවා අපි ඒගොල්ලෝ කිව්වා අපිත් කියලා දානවා අනිත් පැත්තට. එහෙම රටාවක් නේ ඉස්සර නම් සාමාන්‍යයෙන් තියෙන්නේ නේද? දැන් එහෙම එකක් නැහැ. ඒ වුණාට ඉතින් අරගොල්ලෝ කියන එක වදිනවා හොඳට. හදවතටම වදිනවා කියලා කියනවා. හැබැයි ඉතින් අපි අනිත් පැත්තට කල්පනා කරන්න ඕනේ තාම ඉතින් රිදෙනවා නේද? තාම රිදෙන්නේ ඇයි? නේද? රිදෙන්න නම් දැන් තාම කෙනෙක් ඉන්න ඕනේ. රිදෙන්න නම් මම ඉන්න ඕනේ තාම. කෙනෙක් හදාගෙන ඉන්න ඕනේ. මම ඇවිල්ලා බොහොම හොඳ කෙනෙක්. මට මේගොල්ලෝ මෙහෙම කියන එක වැරදි. කියලා ඔන්න දැන් මම හදාගත්ත රටාවක් තියෙනවා. එතකොට තමයි මට රිදෙන්නේ. ඉතින් එන්නේ தත්ත්වය අපි තේරුම් ගත්තා නම් එතකොට හදාගෙන යන්න පුළුවන්. දැන් තාම මෙතන මම ඉන්නවා. මෙතන තාම කෙනෙක් ඉන්නවා. මෙතන තාම පුජ්‍යලයක් ඉන්නවා. කියලා අර තාම අපි පවත්වන්න උත්සාහන්ත වෙන පුජ්‍යල භාවය කෙනෙක් වශයෙන් හඳුනාගෙන ඉන්න தত্ত্বය ඒ වගේ ප්‍රතිදේවල් වැඩි හඳුනා ගන්න පුළුවන් නම් ගැඹුරු විපස්සනාවකට යන්න පුළුවන්. මොකද කියන්නේ එතකොට ඇත්තටම අනිත්‍යයේ ඇනුම් බැනුම් හරහා අපි දන්නේම නැතුව විපස්සනාව කඩන එක තමයි වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට බෑ අනිත්‍යයේ කටවල් වහන්න. හැබැයි ඒගොල්ලෝ ඒ කරන කියන දේවල් හරහා ඇයි මෙතන තාමත් රිදෙන්නේ? ඇයි තාමත් මම මේවා කෙනෙක් වශයෙන් දකින්නේ? මම වශයෙන් දකින්නේ. කීකේ තේරුම් ගන්නෙමින් එතනයි ගැටලුව තියෙන්නේ ඇත්තටම. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් එක්තරා අවස්ථාවකදී දැන් මේ පිඟුතුන් අහලා ඇති මාගන්දියා කියලා මේ රජ බිසවක් ඉඳලා තියෙනවනේ නේද? උදේනි රජතුමාගේ උදේන රජතුමාගේ බිසව. දැන් ප්‍රශ්න ඇති උනේ දැන් මේ මාගන්දියා බිසවව ගෙනල්ලා දෙනවා බුදුරජාන් වහන්සේට විවාහ කරගන්න කියලා. දැන් බුදුහාඳුර මොකද කියන්නේ? බුදුහාඳුර කියනවා මේ ඔච්චර මේ තණ්හා රති රංගාලාවා මෙච්චර මේ ලස්සනයි මම මේ ඇහින්වත් බැලුවේ නැහැ මේ වගේ කෙනෙක් මේ කකුලෙන් මාපට ඇඟිල්ලෙන්වත් අල්ලන්න කැමති නැහැ කියලා නිග්‍රහ කරනවා. දැන් ඉතින් ඔන්න මාගන්දියා වෛර බැඳ ගන්නවා. ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා උදේන රජතුමාගේ බිසව බවට පත් වෙනවා. දැන් ඉතින් වබේ වෛර බැඳගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත යනකොට දැන් මාගන්දියා කට්ටිය ධම්මලා මේ ඉතින් පරුෂ වචනෙන් බයිනෝ. දැන් මේ පිණ්ඩපාතේ යනවා හැබැයි හම්බ වෙන්නේ පරුෂ වචන. ඉතින් ඔක්කොම කට්ටිය රැකලා ඉඳලා එක එක දේවල් කියනවා. දැන් ඉතින් හාමුදුරුවන්ට හිතට අමාරුයි. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉතින් ඔන්න කම්ප්ලේන් කරනවා. කියනවා යන්න විදියක් නැහැ. අපි මේ නගරේ යන්න විදිහක් නැහැ. මේ වෙන නගරයකට යන්. දැන් මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ? යන් කියලා එන යමල්ලා යන්න කියලා යනවද යන්න? එහෙම යන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ හරිය ලස්සන ගාතාවක් කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේව අත්තනෝ නෝ පරතෝ දහේත පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ මේ ගමේ වෙන්න පුළුවන් ආරණ්‍යක වෙන්න පුළුවන් මේ වගේ සැප දුක් වලින් ස්පර්ශ කරන්න ස්පර්ශ වීම වලට ලක් වෙනවා මේක වළක්වන්න බෑ දැන් මේ ආරණ්‍යක වෙන්නත් පුළුවන් දැන් ඔයගොල්ලෝ මෙතන ඉන්නවා ඊට පස්සේ ඔන්න අපේ මැනේජර් මහත්තයා ඇවිල්ලා බයිනවා ඒ ආරණ්‍ය හැබැයි බැන්නේ එහෙම නැත්නම් හිතන්න ඔන්න දැන් එළියට යනවා නගරයට ගිහිල්ලා ඔන්න මාක් හරි ප්‍රශ්නයක් ඇදලා එතනදි බැනුම් අහන්න සිද්ධ වෙනවා කොහෙද ඉතින් ඕක වෙන්න පුළුවන් නේද? සැප දෙක කියන එක කොහෙදිත් ගමේ ආරණ්‍ය කියලා වෙනසක් නැහැ, නගරයේ කියලා වෙනසක් නැහැ. කොහෙද වුණත් ඔය සැප දෙක දුක් දෙක හරහා අපිට යන්න සිද්ධ වෙනවා. සුඛ දුක්ඛ පුට්ඨෝ නේව අත්තනෝ නෝ පරතෝ දහේත. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා එතෙන්දී ඒක මේ මම අනුන් වශයෙන් දකින්න එපා. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? හැමතිස්සෙම දැන් එයා මට බැන්න. එහෙමනේ අපි කියන්නේ. එයා මට බැන්න. එයා මට බැන්න එක වැරදි. ඒතර මමත් ඉන්නවා එතන එයාත් ඉන්නවා මේ තනිකර අපි මේ සම්මුතියක් තුළ මුලා වෙච්ච තත්වයක ඉන්නේ. ඒතර බුදුහාඳුර කියනවා එහෙනම් නේව අත්තනෝ නෝ පරතෝ දහේත. ඒ විදිහට දකින්න එපා. පුසන්ති පස්සා උපදින් පටිච්ච. ඔන්න තමයි ලස්සන ගැඹුරක් එතන. ඒ කියන්නේ දැන් අපිට රිදෙන්න නම් අපි අල්ලගත්තේ මම හදාගන්න මම නිරූපණය කරන යම් යම් උපදීන් තියෙන්න ඕනේ. හිතන්න දැන් මෙතන ඉන්න කවුරු හරි මෑණි කෙනෙක් අපි තුමු හරි ලස්සනයි. මං කියන අයියෝ යා පේන්න බෑනේ කිසිම ගණක් නෑනේ කිසිම මුලුවක් පිරලා නෑනේ මොන හරි කියලා මම නිකන් අර නිග්‍රහ කරනවා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් අරයා ලස්සනයි කියලා දැන් හිතාගෙන ඉන්නේ නේද? දැන් එයා ලස්සනයි, රූපේ හැඩයි, කොණ්ඩෙත් දිගයි, අරකයි මේකයි මොන ටිකක් අල්ලගෙන ඉන්නේ දැන් ඒ රූපය ඒකෙන් කෙනෙක්ව හදාගෙන ඉන්නේ. තව කෙනෙක් ඒකට තමයි මේ නිග්‍රහ කරන්නේ. එතෙන්ට තමයි එයා ආමන්ත්‍රණය කරන්නේ. එතකොට තමයි වැඩියෙන් රිදෙන්නේ. මොකද කෙනෙක් හදාගත්ත මමෙක් හදාගත්ත තමන්ව උඩින් තියාගත්ත යම්කිසි සාධක ටිකක් තියෙනවා. අන්නේ සාධක ටිකට තමයි තවත් කෙනෙක් අභියෝග කරන්නේ. එතකොට තමයි අපිට වැඩියෙන් රිදෙන්නේ. පුසන්ති පස්සා උපදින් පටිච්ච. දැන් ඔන්න ඔය උපදීන් ටික හිතන්න යම් කෙනෙක් අතහැරලා දැම්ම කියලා. මොකක්වත් උපදින්නේ නැහැ. ඒතර මමෙක් හදලා නැහැ. මමෙක් නිරූපණය වීමක් නැහැ. නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ප්‍රශ්න කරනවා. අන්න ඒ බඳු නිරූපදි තත්වයක් යම් කෙනෙක් ගාව තියෙනවා නම් ස්පර්ශයෝ ඇවිල්ලා කොහෙද ස්පර්ශ කරන්නේ? මොකද හිතන්නේ? ස්පර්ශ කරන තැනක් නැහැ නේද? ගැහුවට වදින්න තැනක් නැහැ. බැන්නට වදින්න තැනක් නැහැ. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. දැන් අපි විපස්සනාවක් වඩනවා කියලා හිතන්න අපි මේ අනිත්‍යයක් දැක්කා කියලා කියනවා. දුකක් දැක්කයි කියනවා. අනාත්මයක් දැක්කයි කියනවා. හැබැයි තාම මම ඉන්නවා. නැද්ද දැන්? තාම ඉන්නවන්නේ. තාම මං ඉන්නවා. ඒ කියන්නේ තාම අපිට ගැඹුරට තාම ලොකුවට ගිහිල්ලා නැහැ. යම් පමණකට පොඩ්ඩක් තේරලා තියෙනවා. හැබැයි තාමත් කෙනෙක් හදන ගතිය ඉවත් වෙලා නැහැ. මම හදන ගතිය තාම ඉවත් වෙලා නැහැ. තාම කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කියන හැඟීම තාම අපි ගාව තියෙනවා. ඉතින් ඔන්න ඔය තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. විපස්සනාවක ගැඹුරට යන්න කොහොමද මේ විවිධ දේවල් අල්ලගෙන මම හදන්නේ? තව කෙනෙක් බනිනවා තමයි හැබැයි හිතන්න දැන් අපිට ඒ බනින කෙනා හිතන්න ඕන දැන් මගේ අධ්‍යාපනය මුල් කරගෙන බනින්නේ කියලා. නේද? දැන් ඒතකොට මේ මං අල්ලගෙනනේ ඉන්නේ. මගේ අධ්‍යාපනයට මම මෙච්චරක් ඉගෙනගෙන තියෙනවා. කියලා මම හරි හිතෙන් හදාගත් එකක් තියෙනවා. හැබැයි අරයා ඒකට තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒකට තමයි නිග්‍රහ කරන්නේ. එතකොට මට රිදෙනවා. එතකොට මම තේරුම් ගන්නවා දැන් ආයෙත් මේ මම හදනවා. මේ රිදෙනවා කියන්නේ මම එක් හදලා, පුජ්‍යලයක් හදාගෙන, උපාදානයක් වෙලා කියලා අන්න මම එතෙන්ද විපස්සනාවක් වඩන්න අවශ්‍යයි. මෙතන තමයි මගේ ප්‍රැක්ටිස් එක තියෙන්නේ. එහෙම නැතුව මේ නිසරණයට ඇවිල්ලා මේ සෙනසුරාදට ඇවිල්ලා කරන භාවනාවේ නෙමෙයි ඇත්තටම මෙතන විපස්සනාවක කියන්නේ. අර රාජකාරී කරපු ස්ථානයේ යම්සි කෙනෙක් අර වගේ නිග්‍රහයක් කරද්දී එතන පුළුවන් නම් කෙනෙක් හදන හැටි දකින්න. මම කෙනෙක් හදන හැටි. යාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ මම ඒක අල්ලගෙන කෙනෙක් හදන හැටි, උපාදාන කරපු හැටි, උපාදාන කරන්න ගිහිල්ලා කෙනෙක් හදපු හැටි දකින්න පුළුවන් නම් හරි ලස්සන ගැඹුරක් විපස්සනාවක් වඩන්න පුළුවන්.
ඒ නිසා ඔය ඔක්කොම මේ ඒ කියන්නේ ආශිර්වාදයක් කරගන්න. මොකද අපේ කෙලස් ටික හඳුනා ගන්න අනිවාර්යයෙන්ම ඔය වගේ දේවල් හරහා යා යුතුමයි. එහෙම නැතුව අපිට මෙතන නිසනවලට ආවා කියලා අපේ කෙලස් හඳුනා ගන්න බෑ. ටික ප්‍රමාණයක් හඳුනා ගන්න හම්බ වෙයි. නමුත් බහුල වශයෙන් අපේ තියෙන දුර්වලකම් ටික තේරුම් ගන්න. බහුල වශයෙන් අපේ හිත ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න. අපේ ගාව තාමත් තියෙන කෙලස් තේරුම් ගන්න නම් ඔය වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔය වගේ දේවල් හරහා යන්නම ඕන අපේ තියෙන දේවල් ටික හඳුනා ගන්න. තාමත් කොහෙද මං කෙනෙක් හදාගෙන ඉන්නේ, පුජ්‍යලයක් හදාගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න ඔය හරහා යන්නම ඕනේ. ඒ නිසා ආශිර්වාදයක් කරගෙන යන්න. ඔයාට අනිත් අයගේ කටවල් වහන්න බෑ. ඒ වෙනුවට ඒගොල්ලෝ ඒ කියන කරන ඇනුම් බැනුම් ඔය ඔක්කොගම හරහා කොහොමද මෙතන ක්‍රියාත්මක වෙන්නේ? ඇතුළ ක්‍රියාත්මක වෙන්නේ? ඇතුළේ කොහොමද මගේ කෙලස් ටික අවදි වෙන්නේ කියලා දැක තේරුම් ගනිමින් ඒව අතහරිමින් යන්න තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. මෑණියෝ පොඩ්ඩක් එන්නකො මෙතෙන්ට. අවශ්‍ය නැහැ. කරන්න පුළුවන් නම් හොඳයි. ඔව්. ඒ කියන්නේ එතන මමෙක් නැහැ. කායික ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි මේ කායික ක්‍රියාකාරීත්වය ගැන දැනගන්නවා. ඔව්. ඉතින් එතකොට ඒ කියන්නේ දැන් සමහර වෙලාවට හිතන්න දැන් එහෙම බලමින් යනකොට දැන් ඒ ආසන්නේ මමෙක් හැදිලා නැහැ. සමහරට ඔන්න එහෙම යනකොට ඔන්න එක පාටම නිකන් එකපාර කල්පනා කරනවා මේ ඔක්සිජන් මදි වේද දන්නෙත් නැහැ. අන්න ටක් ගාලා මමෙක් හැදුවා. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වෙනවනේ සමහරවල් නේද? එන්න එකපාරට ඔය කොහෙදෝ හිටිය මමෙක් ඇවිල්ලා දැන් ඔන්න බය වෙලා හිඳාඩිය දාලා එතෙක් මමෙක් හැදිලා නැහැ ඒ තාක්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන්නේ කියන්නේ අපි මේ ඉන්න මමෙක් නෙවෙයි උතන තියෙන්නේ. අර විටින් විට හදන මමෙක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම හැදුවාම ඉතින් ආයෙ දුකයි. ආයෙත් ඉතින් බරයි. ඉතින් එන්නේ මම හදන හැටි දැක ගන්න ඕනේ. පස්සේ විපස්සනාවක් එහෙම යනකොට ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ යොදන වචනේ තමයි අහංකාර, මමංකාර, මානානුසය කියලා පද රාශියක් පෙන්නනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අල්ලගෙන කෙනෙක් හදනවා. මොකක් හරි දෙයක් අල්ලගෙන එක්ක මගේ කියලා හැඟීමක් හදනවා. අන්න ඒව අපි තේරුම් ගන්න ඕනේ. ඔව්. හරි. 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 අන්න එතන තමයි මම හැදෙන්නේ. එතෙන්දිත් බය නැතුව ඉන්න. මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන මේ කය දන්නවා. ඒ කියන්නේ උවමනා ඔක්සිජන් ප්‍රමාණය මොකද්ද, කොච්චර දුරට හුස්ම ගන්න ඕනේද කියන එක ගැන කය වගා බලා ගන්නවා. අපිට තියෙන්නේ යන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. හුස්ම නිකන් නොදැනීම යාවි සමහර ලාට. හුස්ම ගන්නවද නැද්ද කියන එක අපිට නොතේරෙන මට්ටමට යන්න ඉඩ තියෙනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. අපිට ඉන්නේ පැත්තකටලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඔව්. හරි. සාමාන්‍ය ඉඳගෙන ඉන්නකොට හුස්ම ගැනීම තේරෙනවා. ආශ්වාස ප්‍රශ්වාස තේරෙනවා. මේ සාමාන්‍ය උදරින් ධම්ම ආශ්වාස ප්‍රශ්වාස කරන බවක් තේරෙනවා. හරි. හැබැයි එහෙම මේ කියන්නේ ආශ්වාසයයි ප්‍රශ්වාසයයි එක දිගට ලුහු බඳින්න එපා. කියන්නේ දැන් ආශ්වාසය දැන් නාස් කුහරයෙන් ගිහිල්ලා ශ්වාසනාලය හරහා පෙනහළු වලට යනවා. එහෙම යන්න එපා. සිත දිහා බලාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ මම කියනවා මේ සිත මේවා මෙයා සිත යයිද කියලා බලන්න තව කියනවා මේ සිත දිහා බලන්න කියලා මට නිකන් තව සිතකට කතා කරනවා වගේ තේරෙනවා. මම කියනවා මේ සිතෙන් බලන්නකො මෙයා මේ හරියට කරනවද වැරදියට මේක යනවද මේ සිත දිහා බලාගෙන ඉන්නවද එහෙම නැත්නම් වෙන මාර්ගයක යනවද කියලා සිතට කියනවා සිත දිහා බලන්න කියලා. ඒක මොකක්ද ස්වාමීන් වහන්සේ එතන මට එහෙමයි හිතුනේ මට ඒක ආයාසයෙන් ගත්ත දෙයක් නෙමෙයි. හරි. භාවනාවෙන්ම මට කියන මේ සිත දිහා බලාගෙන ඉන්න මේ සිත පොත් හරියනවා. හරි. කමක් නැහැ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපේ නිකන් හැදිලා එනකොට නිකන් අර ප්‍රඥාවෙන් උපදෙස් දෙන ගතියක් එනවා. ඒ කියන්නේ ප්‍රඥාව වගේ කුසලතාවයක් නිකන් අපිව පැත්තකින් ඉඳන් නිකන් මොනිටර් කරනවා වගේ ගතියක්. පැත්තකින් ඉඳන් අපිව දිහා බලාගෙන ඉන්නවා. අපි වැරද්දක් කරනකොට එයා මැදිහත් වෙනවා. එයා කියනවා දැන් ඔයාව කොහොම කරන්න එපා. මේක ගැලපෙන්නේ නැහැ. දැන් ආයි මෙතට හිත ආයි ගන්න. එහෙම කියන නිකන් අර උපදෙස් දෙන ගතියක් ඒක එච්චර දෙයක් නැහැ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මේ සිත
ඉන්න මේ මොනවද මෙයා කරන්නේ කියලා බලාගෙන සිත යම්සි දෙයක් කරනවා නම් එතනින් ඒ ඈතට යන්න නැතුව හරි. සිත ළඟට ගන්නවා. හරි. ළඟට අරගෙන සිතත් එක්ක ජීවත් වෙනවා. හරි. ඒ වරදක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි කායानुපස්සනාවේදී අපි කරන්න උත්සාහත් වෙන්නේ. ඒ කියන්නේ අපේ හිත අපේ කයත් එක්කම ඉන්න හුරු කරනවා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් දුර ගමන් යන්නේ. ඈත දුවනවා, ඒ යනවා, මේ යනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. එහෙම කිසි වගවීමක් නැහැනේ. ඉතින් අන්න ඒක තමයි අපි හදලා පුළුවන් තරම් මේ කය ඇසුරේ ඉන්න හිතක් හදනවා. පස්සේ ඉතින් ඒවත් වෙනස් වෙනවා. ඉතින් නමුත් අර මුලින් නුවණක් දියුණු කර ගැනීම සඳහා අපි කය ඇසුරේ ඉන්න හිතක් මුලින් හදාගන්න එක වැදගත් වෙනවා. නේද? හරි. හරි. ප්‍රසාදයක්. හරි. ඒක හොඳයි. ඒක හොඳයි. කොහොමත් ඒ කියන්නේ දැන් අපිට දැන් අපිත් නිකන් හරියට නිකන් අපිව හම්බුණා වගේ. නේද? දැන් මම නිකන් මාව කොහෙද හොය හිටියවනේ දැන් තමයි මාව හම්බෙලා තියෙන්නේ. අනිවාර්යෙන්. ඒක තමයි. ඒකයි තමයි අර නැවුම් ගතියක්. අපිට අලුතෙන් ඉපදුනා වගේ ගතියක්. නිකන් ලෝකෙ දිහා නැවුම් මුහුණුවරකින් බලන ගතියක්. ඔය ඔක්කොම ලක්ෂණ ටික මේ මතුවෙන්න ගන්නවා. ඒක හොඳයි. ඒ තුළ තමයි ඉතින් ඇත්තටම කාය මනස නිකන් පිබිදීමක් ඇති වෙන්නේ ප්‍රබෝධයක් පහළ වෙනවා කියලා අපි කියන්නේ. ඉතින් ඒවැ කිසි වරදක් නැහැ. දිගට කරගෙන යන්න. හොඳයි. යන විදිහ හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. එන්න මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා මේ මයික් එක ගන්න අතර. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර මුලින් යොමු කරපු ප්‍රශ්නෙට ඔබ වහන්සේ මේ සාර්ථක මේ පිළිතුරු දුන්නා. ඒ වගේම මම අහලා තියෙනවා ධර්මයේදී අර කෙනෙක් බැන්නාම මෙහෙම හිතන්න කියලා. මේ මමත් ධාතු ස්වභාවයක්, ඔහුත් ධාතු ස්වභාවයක්. මමත් හතර මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ධාතු හතරෙන් හැදලා තියෙන්නේ. මට බැන්න කෙනත් ධාතු හතරෙන් හැදලා තියෙන්නේ. ඒ විදිහට හිතන්න කියන එක හරිද? කමක් නැහැ ඉතින්. ඒ කියන්නේ උපක්‍රමශීලීව වරදක් නැහැ. ඔව් මම ධර්ම දේශනාවලදී අහලා තියෙනවා ඒ වගේ. ඒක විවිධ උපක්‍රම තියෙනවා. ඉතින් ඒ විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මෛත්‍රී කළාව ගන්න මේ ෂේප් එකක් දාගන්න පුළුවන්. කමක් නැහැ. ඉතින් අර පස්සේ ඉතින් ඒ උපක්‍රම වෙනුවට වෙන ගැඹුරකට දාගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතෙන්ද හිතන්න දැන් එයා බැන්නා. බැනනවත් එක්ක දැන් මහත්තයාට පුළුවන් දැන් අර මෑණියෝ දැන් මාගාවට ආපු හිතක් තියෙනවා කියලා. නේද දැන්? එළිය බලන හිත නෙමෙයි දැන් මේ ඇතුළ බලන හිතක් තියෙනවා. ඒ මට්ටමේදී දැන් එයා බයිනවා හැබැයි මට මෙතන රිදෙනවා නේද? එතකොට තාම තියෙන්නේ ඇතුළ බලන්න තියෙන්නේ. මොකද මේ ඇතුළ රිදෙන්නේ? එතකොට මේ මම කෙනෙක් හදාගෙන ප්‍රශ්න ගොඩක් නේ ඇතුළේ තියෙනවනේ නේද? දැන් හිතන්න අර දැන් අපි ගත්ත උදාහරණේ අර භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා පින්නපාත යනකොට අර මිනිස්සු පරුෂ වචනෙන් බයිනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට රිදෙලා තියෙන්නේ. ඊට පස්සේ හිතන්න දැන් භික්ෂුන් වහන්සේලා නෙමෙයි අපි තුන්න බුදුරජාණන් වහන්සේ යන්නේ. ඊට බුදුරජාණන් වහන්සේටත් බයිනවා. වෙලා තියෙනවනේ එහෙමත්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඇතුළ රිදෙනවලුද? ඒතර වෙනසක් තියෙනවනේ නේද? එතන භික්ෂුන් වහන්සේලාගේ රිදෙලා තියෙනවා. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා පැමිණිලි කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉතින් අනිත් අය කොච්චර බැන්නත් උන්වහන්සේ හිත හදාගෙන තියෙනවා නේද? ඒතර අපිත් උත්සාහ කරන්න ඕනේ ඔන්න ඔය මට්ටමට ගන්න. ඉතින් මම කියන්නේ එක දවසෙන් ඔක ඔක්කොම කරන්න පුළුවන් කියලා. නමුත් යායුත්තේ යන්නේ වගේ මාර්ගයක අපි එතෙන්ට එන්න කලින් විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. දැන් මහත්මයා කිව්වා වගේ අපිට මේක ධාතු වශයෙන් දකින්න පුළුවන්. එතනත් ඒ කතා කරන කෙනත්, බයින කෙනත් මේ ධාතු මාත්‍රයක්, මෙතන තියෙන ධාතු මාත්‍රයක් කියලා ඉතින් උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මිනිස්යාගේ මෙයා වැරදි වැටහීමකින් ඉන්නේ. ඉතින් ඒ හින්දා කරන්න දෙයක් නැහැ කියලා ඉතින් මොකක් හරි මෛත්‍රියක් කරලා ඉතින් මේව කරන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මයට දා ගන්නවා. මොකක් හරි මගේ පරණ කර්මයක් තමයි මේ වෙන්නේ. ඉතින් මම මේකදී ප්‍රතික්‍රියා දක්වන්නේ ඒක සුදුසු නැහැ කියලා කර්මානුරූපව හිතලා ඒකත් තවත් උපක්‍රමයක්. ඉතින් එක එක උපක්‍රම තියෙනවා. කිසි වරදක් නැහැ. පස්සේ තමයි ඉතින් අර අතෙන්ට එන්න පුළුවන් නම් එයා බයිනවා. හැබැයි මට හොඳට තේරෙනවා තමාට තාමත් රිදෙනවා. හැබැයි ඇතුළට දාලා බලනවා මොකද්ද මේ ඇයි රිදෙන්නේ තාම? කොහෙද මම කෙනෙක් හදන්නේ? කොහෙද ඇයි මෙතන මට තාම රිදෙන්නේ කියලා අර ඇතුළ නිකන් අධ්‍යයනය කරන ගතියකට යන්න පුළුවන් නම් එතන ලස්සන මේ ධර්මයක් අපිට හඳුන ගන්න පුළුවන්. සාමිනාසාර මේ ධර්මයේ කියනව නේද මේ මමත්වය නිසායි මේ වේදනාව ඇති වෙන්නේ උපාදාන කර ගැනීම නිසා. එතකොට පංච උපාදාන ස්කන්ධය වැඩිම මේකට රුකුලක්ද? ඔව් ඒක තමයි. ඒක තමයි අපිට හඳුන ගන්න තියෙන්නේ. දැන් හිතන්න දැන් මෙතන රිදෙනවා නම්
ඒ කියන්නේ මෙතන මම ස්කන්ධ පහෙන් එකක් අනිවාර්යෙන් උපාදාන කළාම තියෙනෝනේ. ඒ කියන්නේ කිසිසේත්ම මමෙක් හදන්න බෑ එකම උපාදාන ස්කන්ධයක්වත් උපාදාන නොකර. ඔතන තමයි පොයින්ට් එක තියෙන්නේ. පහම හෝ ඒ කීපයක් හරි උපාදාන වෙන්නම ඕනේ මට. මොකක් හෝ එකක් උපාදාන කරගෙනමයි මම මමෙක් හදලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය මම මාව අධ්‍යයනය කරන්න යෑම තුල, ඇතුළත බැලීම තුල මට අහු වෙනවනම් ටක් ගාලා අන්න මෙන්න මේකයි මං උපාදාන කරලා තියෙන්නේ. එතනම ලිහෙනවා ප්‍රශ්නේ. එතනම ටක් ගාලා ඉතින් මට පුළුවන් මේ උපාදානය දැක්කනම් ඒකට මම අනුග්‍රහ නොකර හිටියානම් නුවණක් යෙදුවානම් අන්න ඒ උපාදානයෙන් හිත නිදහස් කරගත්තා නම් එතකොට උපාදානයෙන් හිත නිදහස් වෙනවත් එක්ක මමයක් පොද වෙලා යන්න ඕනේ. හදපු මමයා ගැලවෙන්න ඕනේ. ඔන්න ඒ වගේ අර හොඳ විපස්සනාවක් අපිට මේ හරහා වඩන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අමාරුයි. ලේසි නැහැ. ඉතින් ඒ කියන්නේ අපි ඒ අවස්ථානුකූලව විවිධ එන අකරතැබ්බයන් විවිධ ප්‍රශ්න අපේ භාවනාව පිණිස අපේ විපස්සනාව පිණිස ප්‍රයෝජනෙට ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ප්‍රායෝගිකව යොදන්න අනිවාර්යයෙන්ම. අන්න ඒකයි. ඒ කියන්නේ දැන් එහෙම නැතුව මේ අපිට කියන්න බැහැ නේ සරණ වනේදීම ඔය ඔක්කොම ප්‍රශ්න ටික මට එන්න ඕනේ. ඔක්කොම ප්‍රශ්න ටික ඇවිල්ලා මෙතෙන්දීම මම ඔක්කොම ටික හදා ගන්න ඕනේ. ඉතින් වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා නිකන් පොඩි ට්‍රේනින් කැම්ප් එකක් විතරයි. මගේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි නිතරම භාවනාවේදී අහනවා මේ විතක්ක ਵਿਚාර කියන දෙක. ඔව්. ඒක සාමාන්‍ය උදාහරණයකට කියනවා නම් ආනාපාන සති භාවනාවේදී විතක්කය කුමක්ද ਵਿਚාරය කුමක්ද කියලා කෙටියෙන් පැහැදිලි කළොත් හොඳයි. ඔව්. දැන් මෙහෙමයි. දැන් හිතන්න ආශ්වාසයක් කියන මට්ටමේ දුනත් අපිට විතක්කය කියන එක ගන්න පුළුවන්. හිතන්න මේක නම් ආශ්වාසය. මේ ආශ්වාසය මෙහෙට එනවත් එක්ක මම මගේ අවධානය මේ ආශ්වාසයට නංවනවා. ඒතර මෙන්න මේ ආශ්වාසයට හිත නැංවීම කියන එකට විතර්කය කියලා කියනවා. ඊට පස්සේ නැංවුවට පස්සේ දැන් මේ ආශ්වාසය ගැන විස්තර හොයලා බලනවා. මේක උණුසුම්ද, මේක සිසිල්ද, මේක දිගද, මේක කෙටිද. නිකන් අතගාලා බලනවා වගේ, මේක පරීක්ෂා කරනවා වගේ, ਵਿਚාරය කරනවා කියන්නේ ඒකයි. විචාරශීලීව බලනවා මේක දිහා. ඒතර ඒකට අපි කියනවා ਵਿਚාරය කියලා. ඒතර ඒක මනසේ හැකියාවක් අරමුණට හිත නංවනවා කියන එකට විතක්කය කියලා කියනවා. ඒ නැංවුවට පස්සේ ඒ අරමුණ විමසා බලන එකට ਵਿਚාරය කියලා කියනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර සහිතව තමයි සාමාන්‍යයෙන් මුලදී අපේ හිත වැඩ කරන්නේ. ඕනම අරමුණක් මතුවෙනවත් එක්ක අපි ඒ අරමුණට හිත නංවනවා. නංවුවාට පස්සේ අරමුණ විමසලා බලනවා. හොඳයි. ඉතින් ඒව වෙනස් වෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ ප්‍රශ්වාසයට හිත නංවනවා. ඊළඟට ආයත ආශ්වාසයට නංවනවා. ওই විදිහට යනවා. ඊට පස්සේ ඒව වෙනුවට ආශ්වාස ප්‍රශ්වාසය වෙනුවට අපි තුමු නිමිත්තක් පහළ වෙනවා. ඒතර නිමිත්ත කියන එකට අපි හිත නංවනවා. ඒතර මේ විතක්ක ਵਿਚාර කියන මේ දේවල් වෙනස් වෙනවා ඉතින්. ඔව් කියන්න මහත්තයා. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. අර කලින් මානිය කිව්වා වගේ ආනාපාන සතිය කරගෙන යද්දී හුස්ම නිකන් සියුම් වෙලා ඊට පස්සේ හුස්ම නෑ වගේ දැනුණාම ඊට පස්සේ හැමම මොකද්ද කරන්න ඕන කියලා මට දැනගන්න අවශ්‍යයි. ඔව්. එහෙම පොඩ්ඩක් ඉන්න. එතෙන්දී කලබල වෙන්න එපා. ඒ කියන්නේ එතන හිත එක එක පැති වලට හැරෙන්න පුළුවන්. අපි මොකක්වත් බලෙන් හරවන්න නැතුව අපිට තියෙන චුට්ටක් සාවධානව ඉන්න තියෙන්නේ. එතකොට සමහර විට එහෙම සාවධානව ඉන්නකොට ඔන්න අපි තුමු නිකන් කයේ මතුවෙනවා විවිධ දේවල්. කියන්නේ නිකන් කම්පන වෙන හැටි සමහරට මතුවෙන්න පුළුවන්. නැඟ නලියනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. කූඹි දුවනවා වගේ වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් කය තුලින්ම ධාතු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඔය එක පැත්තක්. එහෙම නැත්නම් නිකන් කය පාව වෙනවා වගේ දැනෙන්න පුළුවන්. හරි සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. කය පිනා යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේ පැත්තේ ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර වගේ සංඥා එන්නත් පුළුවන්. ඒ කියන්නේ හිත තැම්පත් වෙලා තියෙනවා. හැබැයි නිකන් චිත්ත රූප පේනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ එක එක අවස්ථා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් ඉඳලා බලන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් ආයෙත් ආස්වාස ප්‍රසවාසය මත වෙන්නත් පුළුවන්. ඔව් එහෙමත් පුළුවන්. එහෙම අර දිගටම අර එහෙමත් ඉන්නත් පුළුවන්. ඒක පැහැදිලි කරගන්න පට. ඔව් ඒක තමයි. අපි දැන් හිතන දැන් නාසිකාග්‍රය අසල නම් මහත්යා දිගට අවධානය පවත්වාගෙන හිටියේ. දැන් ආශ්වාසය ප්‍රශ්වාසය නැහැ. හැබැයි එතෙන්ටම වෙලා චුට්ටක් ඉන්න. සාවධානව ඉන්න. හිත නින්දට වට ගන්නෙත් නැතිව, සැක පහල කරන්න යන්නෙත් නැතිව, අලුතෙන් වෙන අරමුණක් හඳුනා දෙන්නෙත් නැතුව පොඩ්ඩක් එතන ඉඳලා බලනවා. ඉන්නකොට මොකද්ද වෙන්නේ කියන එක අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඔව්. හොඳයි. දැන් තේරුම් ගන්න. හොඳයි. එහෙනම් අද අපි පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. කීයද 3:00ටද ලක්මල් තියන? 4ටද 3:00ටද? 4ට. හරි. එහෙනම් සවස් 4ට නැවතත් අපි ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.